ජන මන පුබුදන ජන හද අමතන ජන සෙත සලසන ජනරාවය ජන සෙත සලසන ජනරාවය. අයිබෝන් සුබ දවසක් ඔබට. අදත් ජනරාවෙන් ඔබ හමුවන්නට බලාපොරොත්තු වන්නේ සුපුරුදු වේලාවට අද බදාදා දවසේදී මේ හෝරාවකට ආසන්න කාලය. 91.7න් 91.9න් ඔබට පුළුවන් අපිව අහන්න. ඒ විතරක් නෙවෙයි අපිව දකින්නට පුළුවන් ස්වදේශීය සේවයේ නිල Facebook අඩවිය ඔස්සේ. ඒ පිළිබඳවත් ඔබ හොඳින් බදන්නෝ. ඉතින් අපේ කණ්ඩායම අදත් අපේ මැදිරියේ බොහෝ පිරිසක් නාද තුලනෙන් රජීව නානායක්කාර නව මාධ්‍ය සජීවීකරණය ජගත් නවරත්න අදත් සුපුරුදු සෙනෙහසෙන් නිෂ්පාදනයේ ප්‍රියන්තනී ගමගේ අහම්පත් මම බද්‍රජිත් සෞම්‍ය. මේ හොරාවකට ආසන්න කාලය අප ඔබත් සමග ගත කරන්නේ වඩාත් වැදගත් වන මාතෘකාවක් ඔස්සේ. ඒක තමයි මේ සමය පිළිබඳ කතා කරද්දී අපිට දැනෙනවා අපේ සාක්කුව ටිකක් හිස් වෙලා තියෙද්දි ඔබේ සාක්කුව අපේ සාක්කුව රටේ මහා භාණ්ඩාගාරයටත් එක දැනිලා තියෙද්දි ඒ දැනීම ඉහළ සිට පහළටම තදටම දැනෙන කාලයක අපිට යමක් උපයා ගන්නට අපි ආර්ථික ශක්තිමත් කරගන්නට අවශ්‍ය දේවල් ටිකක් සම්පාදනය කරගන්න මොකක් හෝ මාර්ගයක් සපයාගත යුතුයි. අපිට ඕනෑ තරම් සම්පත් තියෙනවා. අපි හැමෝම කතා කරනවා. නමුත් මේ සම්පත් නිසි ලෙස ප්‍රයෝජනෙට ගන්නවාද කියන තැන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. අපි අද ආරාධනා කළා කාර්මික තාක්ෂණ ආයතනයේ ශාඛා ආශ්‍රිත නිෂ්පාදනය සඳහා ලබා දෙන උපදේශකත්වය ඒ වගේම සිදු කරන පර්යේෂණ පිළිබඳව සහ අපනයන අරමුණු කරගත් නිෂ්පාදන ආරම්භ කිරීමට ලබා දෙන මඟ පෙන්වීම පිළිබඳව සාකච්ඡා කරන්නට කාර්මික තාක්ෂණ ආයතනයේ තාක්ෂණික අංශයේ ශාඛා තාක්ෂණික අංශයේ පර්යේෂණ අධ්‍යක්ෂ මහාචාර්ය ආර්.එම්. ධර්මදාස මහත්මයාට අයිබෝන් ඔබතුමා. අයිබෝන්. ධර්මදාස මහත්මයා ගැන වචනයක් මම සඳහන් කළ යුතුයි අපේ ඔබ වෙනුවෙන්. එතුමන් කාර්මික තාක්ෂණ ආයතනය සමග සම්බන්ධ වන්නේ 1995 අවුරුද්දේ. දීර්ඝ කාලයක් දැන් දශක දෙකකට එහා ගිය ඉතිහාසයක අත්දැකීම් එතුමන්ට තියෙනවා. වසර 14කට පමණ නේද? වසර 24ක් 26ක් පමණ අත්දැකීම් තිබෙනවා. ඒකම එතුමන් මේ ఔෂධ පැලෑටි වර්ග පිළිබඳ පරීක්ෂණ සිදු කරපු ප්‍රවීණයෙක්. ඒ වෙනුවෙන් විවිධ සම්මාන ලැබිලා තිබෙනවා. ජනාධිපති සම්මාන, ඒ වගේම හොඳම ව්‍යවසායකයාට හිමි සම්මාන හිමත් ලැබිලා තියෙනවා. දසිස් සම්මානය නව නිපැයුම්කරුවන්ගේ සංගමය ලබා දෙන 2018 20 වර්ෂවල වසර කිහිපයක්ම මේ සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. අපි එතනින් ආරම්භ කරමු කියලා හිතුණා මට ධර්මදාස මහත්මයා. ඔබ මේ ජනාධිපති සම්මාන ලබා ගන්න ඖෂධ පැලෑටි වර්ග පිළිබඳ සිදු කරපු පර්යේෂණවලදී 1995 කාර්මික තාක්ෂණික ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ ඇයි මේවා ගැන පර්යේෂණ කරන්නේ? මොකක්ද එතන තිබිච්ච විශේෂත්වය? ඇත්තට මේක ලස්සන කතන්දරයක්. මේ මට ඇත්තටම ඉස්සෙල්ලාම අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් මම අපේ අප්පච්චි වේද මහත්තයෙක්. ඉතින් අප්පච්චි ඖෂධ පැලෑටි කියලා නෙවෙයි අපි දන්නේ බෙහෙත් පැල කියලා. ඒක හරි බෙහෙත් පැල කියන කතන්දරය. ඉතින් මම ඇත්තටම කෘෂිකර්මයට ගොඩක් ආසයි. පොඩි කාලේ ඉඳලා. මම පොඩිම කාලේ කෘෂිකර්මය කියන්නේ මම ඉස්කෝලේ 5 6 ඉන්න කාලේ මම පටන් ගත්තා කෘෂිකර්මය කරන්න. මට මතකයි එක්තරා අවස්ථාවකදී අපේ පන්ති මම මොනිටර් කරා නැත්තම් පන්ති නායකයා කරා පහේ පන්තියේදී. පන්ති නායකයා කරාට පස්සේදී මට ආවා ලොකු අභියෝගයක් ආවා පන්තියට අවශ්‍ය බලු ටික ගන්න ඕනේ. ඒ කියන්නේ පන්තියට අවශ්‍ය ඩස්ටර් එක ඊට පස්සේ චෝක් ටික ඒ ටික මට ගන්න ඕන වුණා. ඒ ටික ගන්න මට කිව්වා අපේ ටීචර් කතා කරලා කිව්වා මේ ධර්මදාස ඔයා පන්තියෙන් සල්ලි එකතු කරලා මේක ගන්න කියලා. පස්සේ ඒ වෙලාවේ මම පන්තියෙන් සල්ලි අහනකොට ඇත්තට මේ කාලේ සල්ලි හරි හිගයි. ඉතින් ළමයින්ට දී ගන්න විදිහක් තිබුණ නැහැ සල්ලි. ඉතින් ඒ අවස්ථාවේදී මම මේක ඉරුව කයින්වත් මට හම්බ වෙන්නේ නැහැ. පස්සේ මම ටීචර් කිව්වා ටීචර් මේක කරන්න අමාරුයි. අපි පොඩි වැඩක් කරමු. මොකද්ද කරන්නේ? මට පුළුවන් පාති දාන්න. මම පාති දාන්නම්. ටීචර් කැමති වුණා. ඔයාලට පුළුවන්ද? අපිට 6 පන්තියේ තමයි කෘෂිකර්මයේ තියෙන්නේ 5 පන්තියේ නැහැ. හරි මම 6 පන්ති ගුරුවරයාට අල්ලලා දෙන්න. ඔයාලට පුළුවන් නම් කරන්න. බීජ කොහෙන්ද? මම කොහොම බීජ මං ගේන්නම් ගෙදරින්. බීජ ගෙදරින් ගෙනලා අපි දැම්මා බටු මිරිස් තක්කාලි පාති දැම්මා. දාලා සති 6න් පාති ටික ලොකු වුණා. ලොකු වුණාට පස්සේ පාති ටික ගැලෙව්වා. ගලලා මං එදා පොලක් දැම්මා. ගමේ කට්ටියට ඇවිල්ලා මෙහින් අපිට මේ බීජ පැල ගන්න පුළුවන්. අරගෙන ඒ කට්ටියට පැලයක් 7යි කාලේ පැල 100 රුපියලයි.
හරි මම රුපියල් 15 ගාණක් උපයා ගත්තා. මුළු පන්තියට අවශ්‍ය සියලුම දේවල් ටික මම අරන් දුන්නා. ඔක තමයි මගේ කෘෂිකර්ම පිරිවෙන් තියෙන ඇත්තටම පළවෙනි අත්දැකීම. හොඳයි ඒ අත්දැකීමත් එක්ක දැන් බොහෝ දිගු ගමනක් ඇවිත් තිබෙනවා. ඒක නිසායි අර විශේෂ සම්මාන ලැබෙන්නේ. හොඳම ව්‍යවසායක ඇටීම සම්මානයක් ලැබෙන. මොකක්ද නිර්මාණය කළේ? ඇත්තටම ව්‍යවසායක කියන්නේ ඇත්තටම හොඳම ඉනෝවේටර්. ඒ කියන්නේ අපි නවනිපැයුම්කරු. ඇත්තටම මම 2012 මට ප්‍රශ්නයක් ආවා. මොකද ලංකාවෙන් යුරෝපයට ගිය අපි අඹ සහ තවත් පළතුරු වර්ග කිහිපයක පෙර අඹ සහ පෙර වලට ඇත්තටම යුරෝපියන් යුනියන් එකෙන් තහනමද මොකද ඒකේ පළතුරු මැස්සගේ කීටියෝ හිටියා. පස්සේ ඒ කට්ටිය අපිට වෝනින් ලෙටර් එකක් ගහලා තිබුණා. මෙහෙමයි ලංකාවෙන් අපි ගන්නේ නැහැ. ඔය කට්ටිය මේක මර්ධනය කරලා අපිට හරියට කරලා පිටනන්දින් අපි ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ව්‍යවස්ථාවේ කෘෂිකර්ම ඒවාරේ කෘෂිකර්ම අධ්‍යක්ෂ හිටියා අපි විජේකෝම මහත්තයා. විජේකෝම මහත්තයා මට කතා කරලා කිව්වා ධර්මයේ අපිට මොන හරි කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා කරමු කියලා. මේක නැචරල් වෙන්නත් ඕනේ. මේක පෙස්ටිසයිඩ් තියෙන්නත් බෑ. පස්සේ මම කල්පනා කරා මේ පළතුරු මැස්සට මෙයාට තියෙන මොනවද තියෙන මම බැලුවා. බලුවට ඇත්තටම මම බැලුවා මම සාග පිළිබඳව යම් යම් අධ්‍යයන කරලා තිබුණා. ඉතින් මට තේරුණා මේ සාකවල යම් යම් රසායනික ද්‍රව්‍ය මේක අපිට කරන්න පුළුවන් කියලා. ඇත්තටම මම එතෙන්දී හොයාගත්තා එක මදුරුතලා කියන සාකයේ මේ මදුරුතලා කියන සාකයේ පුරුවන් කියන්නේ ඒකට පළතුරු මැස්සෝ ඇදෙනවා. මම බැලුවා ඇයි මේ කියලා. ඒක ඇදලා ඒක බැලුවට මම බලනවා ඒක ඇතුලේ ඒකේ තියෙනවා ඔය සගන්ධ තෙල්. ඒ සගන්ධ තෙල් වල තියෙනවා ඇත්තටම මේ පළතුරු මැස්සගේ ගැහැණු සතාගේ සෙක්ස් පෙරමෝන් එක. ඒකට පිරිමි සතු ඔක්කොම ඇදෙනවා. ඒකට අනිත් පැත්තෙන් ඒකේ පිරිමි සතාගේ එකක් තියෙනවා. ඒකට ඒ ගැහැණු සතු ඇදෙනවා. ඉතින් ඔය දෙන්න අතර ඇට්‍රැක්ෂන් එක හදාගන්න තමයි ඔක තියෙන්නේ. ඔක ස්වභාවිකව තියෙනවා. මම පස්සේදී ඔය ටික හෙව්වා. දැන් පෙරමෝන උගුල වෙන්නේ කොහොමද? පෙරමෝන උගුල එන්නේ අතර පෙරමෝන උගුල කියන්නේ ඇත්තම යුරෝපියන් වලින් අපිට ආව එකක්. ඒක තිබුණා. නමුත් ඒකට අවශ්‍ය ඒ රසායන ද්‍රව්‍ය ගෙන්නුවේ පිට රටින් අපි. ඒක අපි කෘත්‍රිමව නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ රසායන විද්‍යාව මූලධර්ම පාවිච්චි කරලා කෘත්‍රිම නිෂ්පාදනය. නමුත් මෙතනදී අපි ස්වභාවික පරිසරයේ තියෙන දේ තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒක first time in the world හිතන්නේ ශ්‍රී ලංකාවත් first time. ඉතින් ඇත්තටම එතනදී අපි කරේ ඒක නිස්සාරණය කරලා අපි බැලුවා ඇත්තටම ගිහිලා තැන් තැන් වල දාලා බැලුවා වැඩ කරනවා. ඊට පස්සේදී මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකට විතර මම ප්‍රොජෙක්ට් එකක් ලියලා ඒ ප්‍රොජෙක්ට් එක අපි කරා මහයිරුප් පල්ලම සහ අනෙකුත් කෘෂිකර්ම පරිශ්‍රණ ආයතන සම්බන්ධ කරගෙන අපි සම්පූර්ණ ඒක විශ්ලේෂණයක් කරා. ඉතින් මේ විශ්ලේෂණයේදී ඇත්තටම අපිට මේක හොඳටම ප්‍රතිඵලදායකයි කියලා පෙන්눔 කරා. ඊට පස්සේ කෘෂි දෙපාර්තමේන්තුව විසින්ම අපිට මේක පුළුවන් වුණා ඇත්තටම වාණිජ්‍යකරණය කරන්න. ඉතින් ඒ තුලින් සෑහෙන ලොකු කියන්නේ ගෝවීන්ට ලොකු අර පීඩනය අඩු වුණා. ඊට පස්සේ දැන් අපේ මේවා යවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මම මේ ආරම්භයේ සකස් කරගත්තේ අද ජනරාවෙන් අපි කතා කරන කාර්මික තාක්ෂණික ආයතනයේ මේ කාර්යභාරයත් එක්ක ශාක තාක්ෂණික අංශය පිළිබඳව සහ ඔබට වැදගත් වන කාරණා පිළිබඳව අප ගෙන්වා සිටින අපේ අමුත්තා ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමකින් හෙවි පුද්ගලයෙක් වගේ දැනෙන්නටත් එක්ක එතුමන් මේ සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදු කරලා තිබෙනවා. නිර්මාණයන් සිදු කරලා තිබෙනවා. හොඳයි. දැන් ශාක තාක්ෂණික අංශය මොනවද කරන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ? ඔව් ඇත්තටම කාර්මික තාක්ෂණ ආයතනය මම හිතනවා හැමෝම ගොඩක් කට්ටිය දන්නවනේ නමුත් කලින් දවසක් කතාත් කළා තියෙනවා. නොදන්න පිරිසකුත් මෙතන ඇති. ඉතින් මම මූලික වශයෙන් කියන මේක 1955 පාර්ලිමේන්තු පනතකින් තමයි සම්මත වෙලා මේක එන්නේ. ඇත්තට මේකේ ප්‍රධාන දැන් වෙනකොට ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තාක්ෂණික සේවා අංශය. දෙවෙනි එක තමයි පරිශ්‍රණ සහ සංවර්ධන අංශය. මේ ආයතනයේ මගින් ඇත්තට මේ ආයතනයේ ඇති කිරීමේ මූලික අරමුණ තමයි මේ රටේ තියෙන නිෂ්පාදකයන්ට නව දැනුම නැත්නම් විද්‍යාව හා තාක්ෂණයේ මුසු කරලා කොහොමද නව දැනුම තුලින් නව නිෂ්පාදන ඇති කරන්නේ කියන එක දෙන්න තමයි මේක ඇති කරලා තියෙන්නේ. ඒ අනුව අපි අන්තර්ජාතිකව පිළිගත් කියන්නේ අපි අන්තර්ජාතික ආයතන මගින් පිළිගත්ත සහතික නිකුත් කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීම ඒ විශ්ලේෂණ වාර්තා සැකසීම එහෙම කළා අපේ නිෂ්පාදන පිටරට යැවීම තමයි අපේ මූලිකව තරංකාරී මිලකට මෙහෙම යවන එක තමයි අපේ මූලික අරමුණ වෙලා තිබුණේ. ඉතින් ඒක සෑහෙන දුරට ඒ කාලේ සෑහෙන දුරට අපි සක්සස් කරගෙන තිබුණා. දැන්ටත් එහෙම කරනවා. ඉතින් අපේ ඔය ඒ අංශ ගත්තයින් පස්සේ අපේ තාක්ෂණික සේවා අංශය කරන්නේ විශේෂයෙන් අපි විශ්ලේෂණ වාර්තා සැකසීම. නමුත් පරිශ්‍රණ සංවර්ධන අංශය කරන්නේ නව දේවල් අලුත් දේවල් ගැන පරිශ්‍රණ සිද්ධ කරලා ඒ දේවල් අපි ජනතාව අතරට යවලා ඊට පස්සේ ඒ කට්ටියගේ නිෂ්පාදන වලට අගේ එකතු කිරීමක් කරලා ඒවා පිටරට යැවීම සහ ලංකාවේ මාකට් එකට දාන්න සකස් කර දෙන එක තමයි අපි කරන්නේ. ඉතින් මේකෙදී ඇත්තටම ශාක තාක්ෂණාංශය කියන්නේ ඇත්තටම මම මේකට ජොයින්ට් වෙනකොට නැත්නම් මම සම්බන්ධ වෙන උට කාර්මික තාක්ෂණික ආයතන ඒ කාලේ සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ටිෆික් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් රිසර්ච්. ඒ කියන්නේ ශ්‍රී ලංකා විද්‍යාත්මක පර්යේෂණ ආයතනයකින් නමින් තමයි තිබුණේ. ඒක තමයි ඇත්තටම හරිම නම අපේ ආයතනේ CISIR. CISIR කියන්නේ මුළු ලෝකයේ අනිත් රටවල තිබිච්ච මොඩල් බලලා තමයි මේක හදලා දෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ තියෙනවා CSIR කියලා, ඉන්දියාවේ තියෙන CSIR, මේ වගේ අනිකුත් රටවල තියෙනවා. ඒ මොඩල් යනුව තමයි හැදුවේ. ඉතින් ඒවා තමයි ඒ රටවල ආද ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. ඒ රටවල දියුණුවේ පෙරගමන් කරුලා තියෙන ඒ ආයතන. ඒ අරමුණ ඇතුව තමයි අපේ ආයතනෙත් අපි ඇති කරලා තියෙන්නේ. ඉතින් ඇති කරලා දැන් ඒකේ අපි සෑහෙන දුරට ඇත්තටම අපි ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට අපි ඇත්තටම ලෝකේ බොහෝ රටවලට මිනිසුන්ට අපනයනය කිරීමට අපේ පාරිභෝගිකයෝ ආරක්ෂා කරගෙන ඒවා පිටරට යාමට ඊට පස්සේ පිටරට ගෙන ද්‍රව්‍ය වලින් අපේ පාරිභෝගිකයෝ ආරක්ෂා කර ගැනීමට මේ වගේ ගොඩාක් දේවල් අපි දැන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් සාකතාක්ෂණාංශේ නැත්තම් ඒ කාර්යෝක ස්වභාවික නිෂ්පාදනාංශේ නැත්තම් නැචරල් ප්‍රොඩක්ට් සෙක්ෂන් NPS කියලා අපි කියන්නේ. ඒක ඒ කාලෙම හැදුවා ලංකාව කියන එක අපි ගත්තොත් එහෙම ඇත්තටම ලංකාව කියන්නේ ඔබ අපි දන්නා පරිදි තාම චූටි රටක්. රෝග සිතීම ගත්තොත් තාම චූටි රටක්. මේ රට සාමාන්‍යයෙන් අපි ගත්තොත් මූදෙන් වටවිච්ච අයිලන්ඩ් එකක්. ඒතකොට මේ චූටි අයිලන්ඩ් එක ගත්තට පස්සේ ඔබ දන්නවා ලංකාවේ තියෙන වර්ග කිලෝමීටර ගානට අනුව සහ වර්ග ප්‍රමාණයට අනුව මේකේ තියෙන සාහක සහ සත්ව ගත්තොත් එහෙම ලෝකයේ තියෙන හොඳම ජෛව විවිධත්වයේ තියෙන රටක් මේක. ඒ කියන්නේ මේ චූටි රට ඔබට දැන් වෙන අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාව මේ වගේ 60 ගුණයක් විශාලයි. ඒතකොට ඉන්දියාව එක ප්‍රාන්තයක් ගත්තොත් මීට වඩා විශාලයි. හරි ඉන්දියා ප්‍රාන්ත 28ක් තියෙනවා 28න් මේකට වඩා විශාලයි. එතකොට ඒ ප්‍රාන්තයක තියෙන ඒ ජෛව විවිධත්වයට වඩා අපේ මේ පුංචි රටේ ලොකු විවිධත්වයක් තියෙනවා. මේක හඳුනාගත්තා ගොඩක් කට්ටිය. මේක හඳුනාගෙන මේක විවිධ නම් වලින් අරන් ඇවිල්ලා දැන් මේක ශ්‍රී ලංකාව කියන නමට තියෙනවා. ඉතින් මේක තුල ඇත්තටම ඔබ හිතන්නේ මේක තුල තියෙනවා කෘෂි දේශගුණික කලාප. ඒ කියන්නේ විවිධ ශාක විවිධ සත්ව ඇති කරන්න පුළුවන් කලාප තියෙනවා 46ක් දැනට. ඒ කියන්නේ මේ වගේ පස වෙනස්, ඊට පස්සේ මේ වගේ කාල ගුණය වෙනස්, මේ වගේ දේශ ගුණය වෙනස්, මේ වගේ හැදෙන ගස් වර්ගත් වෙනස්. ඒ ගස් වර්ගවල තියෙන ගුණාත්මයත් වෙනස්. හරිද? එතකොට මේ ලංකාවේ ඕනම තැනකින් ඉඳලා යම්කිසි භෝගයක් හැදුවොත් ඒකේ තියෙන ගුණාත්මය අති විශිෂ්ටයි. මම උදාහරණයක් කියන්නම්. ඔබ මම නිතරම පාවිච්චි කරන තේ. තේ කොහෙද ඉපදුනේ? කැමේරියා චිනෙසිස්. ඒ කියන්නේ චයිනේ. චයිනාවේ නැත්නම් චීනේ. එතකොට මේක ලංකාවට ගේනවා බටහිර ජාතීන්. හරි? විශේෂයෙන් අපේ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ මගින් ලංකාවට මේක ගේනවා. ලංකාවට කියන ලංකාවේ රූල් කොන්දර එස්ටේට් එකේ මේක නිකන් අර අපිට බලන්න يعني මේක කරන්න පුළුවන්ද නැද්ද කියලා බලන්න එක්ස්පෙරිමන්ට් එකකට ගේන්නේ. කියලා රූල් කොන්දර එස්ටේට් එක එස්ටැබ්ලිෂ් කරනවා 1800 ගණන් වල. එස්ටැබ්ලිෂ් කරාට පස්සේ අද වෙනකොට ලෝකේ හොඳම තේ කොහෙන්ද යන්නේ? ඉන්දියාව තියෙනවා, කෙන්යාව තියෙනවා, චයිනා තියෙනවා, තේ උප්පත්ති දුවන රට තියෙනවා. මේ නොයෙකුත් රටවල් තියෙනවා. නමුත් අද number 1 world tea යන්නේ කොහෙන්ද? ශ්‍රී ලංකාව. සිලොවන් ටී. ඒ කියන්නේ ඒකට වැඩි මිලක් තියෙනවා. ඇයි යන්නේ? ඇයි යන්න හේතුව? ප්‍රධාන වශයෙන්ම මේ අපිට තියෙන දේශගුණික සහ කාලගුණික සහ පාංශු කියන මේ ලක්ෂණ වලින් එන්රිච් නැත්නම් මේ ලක්ෂණ වලින් පෝෂණය වුණාට පස්සේ ඒකේ තියෙන ගුණාත්මය. ඒ කියන්නේ ඒකේ තියෙන අපි කියමු සාමාන්‍යයෙන් අපි කියමු ලෙඩක් සුව කිරීමේ හැකියාව නැත්නම් ඒකේ තියෙන සාහක රසායන ද්‍රව්‍ය වෙනස්කම් නැත්නම් ඒ වගේ තියෙන වැලියු එක මේ ගොඩාක් දේවල් හින්දා අද අපේ රට විශිෂ්ට තැනක තියෙනවා. තවත් උදාහරණයක් මම කියන්නම්. අපි පැනියුරයන් කුචින් කියන ගම්මිරිස් වර්ග දෙක. කොහෙන්ද කියනවාවේ? ඉන්දියාවේ. අද ඒක ලංකාවේ හදනවා. ඒ වුණාට ඉන්දියාවේ කම්පැනිස් ටික අද බලන් ඉන්න ලංකාවෙන් ගම්මිරිස් ටික අරන් යනවා. ඒකට බුබුලු ගම්මිරිස් කඩනවා. මම දවසක් ඇහුවා ඇයි ඒකට බුබුලු ගම්මිරිස් ගන්න අපෙන් කියලා. අපි ගම්මිරිස් පැනනට පස්සේ දෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අගය එකතු කර නිෂ්පාදන. අපි කරන්නේ අගය එකතු කරන නිෂ්පාදන. අගය එකතු කරන නිෂ්පාදනට අපිට මේකේ ඔලියරිසින් කියලා එකක් තියෙනවා. මේකේ පයිප්‍රීන් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ද්‍රව්‍ය වැඩි වුණොත් තමයි අපිට වැඩි වටිනාකමක් තියෙන්නේ. මේකේ සගන්ධ තෙල් තියෙනවා. මේ සගන්ධ තෙල් කියන එක ගොඩාක් වැඩි ලංකාවේ හැදුවට පස්සේ. ඔලියරිසින් කියන කම්පවුන්ඩ් ගොඩාක් වැඩි ලංකාවේ හැදුවට පස්සේ. පයිප්‍රීන් කියන කම්පවුන්ඩ් ගොඩාක් වැඩි ලංකාවේ හැදුවා. මේ ලංකාවේ හදලා ඒ කට්ටිය ගන්නවා නිෂ්පාදන සඳහා අපේ එක. ඒ කට්ටියක දාන බල්ක් එකක් වශයෙන්. රෝ මැටීරියල් ඒ කට්ටිය දැන් පාර අපේ ගන්නවා නිෂ්පාදනය කිරීම සඳහා. ඉතින් එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. එච්චර ලොකු හොඳ දේශගුණික කාලගුණික සහ පාංශු ලක්ෂණ හැවෙලින් හෙබි රටක්. ඉතින් මේ රටේ සාක ගත්තොත් එහෙම සාක වර්ග තියෙනවා 4000ට වැඩි ප්‍රමාණයක්. මාළු පිපෙන සාක වර්ග 4000ට වැඩි ප්‍රමාණයක් තියෙනවා. පුස් පරණම් ඒවා උතන්ට අයිති නැහැ. නමුත් ඒවා තවත් තියෙනවා. රයිකන වර්ග ඒවා කියන්නේ ගණන් කර නොහැකි ප්‍රමාණ තාම තියෙනවා. සුද්ධ ජීවීන් අදටත් අපි තාම ඒවා ගැන බලලවත් නැහැ. මුහුදු ජීවීන් ගැන බලලවත් නැහැ. හරි? ඒවා එහෙම්ම තියෙනවා. ඒ කියන්නේ අපි නිදානියක් උඩ ඉඳගෙන තමයි කතා කරන්නේ. එතකොට ඒ සියලුම දේවල් අපිට තියෙනවානේ. එතකොට දැන් බලන්නකෝ දැන් ඔය අපේ කෘෂි දේශගුණික කලාප 46 ඔය 46 අපි භෝග වර්ග 46ක් තෝරාගත්තොත් ඉස්සර බහර ඇති ලංකාවේ තියෙන බිබිලි දොඩම් නාවල අන්නාසි. හරි ඒ වගේ එක එක ප්‍රදේශ වෙන් කර තිබුණානේ. ඒ ඇයි වෙන් කරන්නේ නැත්තේ ඒවා? ඒවට හරයන් තියෙන්නේ නැද්ද? නිකම්ම මිනිස්සු ආපු කට කිව්වද?
නැහැ. ඔවා කිව්වේ ඒ බිබිලේ දොඩම් කිව්වෙත් බිබිලේ දොඩම් වල විශේෂ ලක්ෂණ බලලා. ඔබ අහලා ඇති ලෝකයේ තියෙන හොඳම දොඩම් තිබුණේ බිබිලේ. ලංකාවේ දැන්ට දොඩම් වර්ග 38ක් දැන් දොඩම් කියන සිට්‍රස් වර්ග 38ක් 40ක් විතර තියෙනවා. මේ තියෙන සියලුම දේවල් විශ්ලේෂණය කරොත් අපි පිටරට තියෙන දොඩම් ගෙනල්ලා මේකත් එක්ක විශ්ලේෂණය කරොත් මේකේ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයන්, මේකේ තියෙන විටමින් C ප්‍රමාණයන්, මේකේ තියෙන ෆ්ලේවනොයිඩ් වර්ග, මේකේ තියෙන ෆීනෝල් වර්ග සහ මේකේ තියෙන අනිකුත් එසෙන්ෂල් ඔයිල් වර්ග සහ ඒ වගේ සංයුතිය ගත්තොත් එහෙම වෙන කිසිම රටක නැති ඉතාම උත්කෘෂ්ඨ ගුණාංග මේකේ තියෙනවා. නමුත් අපි තාම ටච් කරලා නැහැ. මං හිතන්නේ ඔබතුමන් කිව්වා අපේ අර මහා නිදානයක් උඩ ඉන්නේ කියලා. හැබැයි අපිට දැන් ආර්ථික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ජීවත් වීමත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සියල්ල තියාගෙන අපි මොනවද කරන්නේ? අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? කතා කරමු. අත්තනගල්ලේ සිට කතා කරන ඔබට අවස්ථාවයි බොන්. මම අත්තනගල්ලේ ගුණසේන කතා කරන්නේ. ඔව් ගුණසේන මහත්මයා. මම ඇත්තටම කියන්න කැමතියි ওই නිදානේ යතුර තියෙන්නේ මේ කංශහයනේ කියලා. ඉතින් මේ අපේ මෙච්චර මේ ලෝකේ ඉල්ලන හොඳම දේ ලංකාවේ තියෙනවා කිය අපි ඉඳලා හැමදාම කංශයෙන් වටලලා ඇල්ලා ගිනි තියනවා. කොහොම ඉවර කරලා ගිහිල්ලා අපේ ලංකාවේ මේ හොරට ඔය කංශයෙන් කරන මිනිස්සු අතේ තියෙන ඇට ටික නැති දවසක අපිට ලෝකේ තියෙන හොඳම කංශ දෙන්න ලංකාවේ කංශ නැතුව යනවා. ඉතින් ඕක මහත්ය පුළුවන් නම් මේ ඉස්සරහට ගෙනල්ලා මම මේ YouTube වීඩියෝ දෙකක් තියෙනවා මේ කම්බයින් හාර්වෙස්ටර් වගේ ලොකු මැෂින් වලින් කංශ කපනවා. ඉතින් එච්චර මේ නිෂ්පාදනය ලෝකෙ කරනකොට ඇයි ලංකාවේ කරන්න බැහැ? එච්චර පෝර මොකුත් ඕනේ නැතුව හැදෙන දේ. අපි හදමුකෝ මේක. එච්චර කියන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඇත්තම ගුණසේන මහත්තයා ඔබ ඉතාම නිවැරදි මේක සඳහන් කරපු එක මම ඇත්තම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ වගේ අවස්ථාවක මෙතු කරපිය. ඇත්තම ලංකාවේ කංසා ඇත්තම අපි බැලුවොත් දැන් සියලුම යුරෝපියන් කන්ට්‍රීස් වල කංසා වගා කරන්න පුළුවන්. පරිශන කරන්න පුළුවන්. දැන් මේ වැඩි වෙලා තියෙන අපි පාවිච්චි කරන ඕක මත්ද්‍රව්‍යයක් විදිහට. නෑ අපි මත්ද්‍රව්‍යයක් කරේ කවුද? ඕක මත්ද්‍රව්‍යයක් විදිහට පිළිගත්තේ කවුද? ඕක ආයුර්වේදයේ පාවිච්චි කරන වටිනා ඖෂධයක්. ඕක ස්නායු උත්තේජකයක්. හරි ඕක රෙඩ ගොඩකට ඒ කියන්නේ රෙඩ ගොඩකට තියෙන වාජීකරණ ඖෂධයක්. අනිත් ඒ කංසා ගහයි මම අහලා තිනවා සීළු දේවල් හැමදේම ගන්න පුළුවන්. කංසා මුල, කංසා පොත්ත, කංසා ඇටේ, කංසා මල මේ පංචාංගයේම ගන්න පුළුවන් සාකයක්. මේකේ කිසි දෙයක් විසි කරන්න දෙයක් නැහැ. බෙහෙත් බඩුවට අපිට ගන්න පුළුවන්. ඇත්තටම අපිට ආයුර්වේද බෙහෙත් බඩුවට මේක සියලුම දේවල් ගන්න පුළුවන්. ඒක ඇත්ත ඒක හරියටම. නමුත් ඇයි කංසා නතර කරපු හේතුව ලංකාවේ? කවුද ඒක හොයන්නේ? ලංකාවේ කංසා නතර කරේ සුද්දා. පිටරටියන් තමයි මේක නතර කරලා දෙන්නේ. මොකද ලංකාවේ මිනිස්සු එදා වෙල්රස්සේ කැරැල්ලේදී බයිනෙත්තු අරගෙන සුද්දා එළියට බහිනකොට වෙල්රස්සේ හිටිය වීරයෝ ටික බහැලා තියෙන්නේ. නේද? සාමාන්‍ය මිනිස්සු ටික බහැලා තියෙන්නේ කඩු පොළු නැත්තම් අතෙන් පයින් ගහ ගන්න. මෙච්චර ශක්තියක්, මෙච්චර වීරියක්, මෙච්චර බය නැතිකමක් කොහොමද මිනිස්සුන්ට ඇති වුනේ? මේ ඇති වුනේ මේ අපි ගන්න ආහාරය. ලංකාවේ තියෙන කෙත්වතු ලංකාවේ මිනිස්සු ගන්න වටිනා මේ වගේ උත්තේජක. මේ වගේ ශක්තිජනක දේවල්. ඉතින් මේවා නැති කරේ සුද්දට ඕන හින්දා වෙලස් අරගන්න. අදටත් අපි ඒක පස්සෙන් යනවා. අදටත් අපි ඒ කන්ස්ටිටියුෂන් තියාගෙන ඉන්නවා. ඇයි අපිට අපේ දේවල් හදන්න බැරි? ඇත්ත ගුණසේන මහත්තයා කියන කතාව මම සම්පූර්ණ පිළිගන්නවා. ඉතින් මේකට ඇත්තටම අපිට පාර්ලිමේන්තු එකට ඇක්ට් එකක් දාලා ඊට පස්සේ ඒ තුලින් අපිට පුළුවන් මේක හැබැයි මේක වැරදි විදිහට පාවිච්චි කරන්නේ නෙවෙයි. ඇත්තට මේක හරි විදිහට පාවිච්චි කරන සිස්ටම් එකක් අපිට හදන්න පුළුවන්. හරි. මේක හැදිය යුතුයි. ඇත්තට මේක ගුණසේන මහත්තයා මේක තියෙන්නේ ඇත්තටම අපිට ප්‍රතිපත්ති මේ වශයෙන් අපි හදන්න ඕන දේවල්. මේවා පාර්ලිමේන්තුවේ තුලින් අදලා මේක සාමාන්‍ය ජනතාවට දෙන්න පුළුවන් එකක් මිසක් මේක සාමාන්‍ය ජනතාව කෑ ගැහුවා කියලා වෙන එකක් නෙවෙයි. ඉතින් මේකට උඩින් යම් කිසි දැනුමක් එන්න ඕනේ. උඩට මේක අවශ්‍ය වෙන ඕනේ. මේකට පොලිසි පේපර්ස් හදන්න ඕනේ. මේවා හදලා අපිට පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගන්න පුළුවන් නම් මෙන්න මේ තත්ත්වරාමුතුළු මෙන්න මේක වගා කරන්න පුළුවන්. එහෙමනම් මේක වගා කරලා මේ විදිහට ගන්න පුළුවන් කියලා ලංකාවට ওই කැනබිනොයිඩ් කියන එක විතරක් එක්ස්පෝර්ට් කරලා ලංකාවට ගොඩාක් ඩොලර්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ තියෙන ආර්ථික අර්බුදයට ඉතාමත්ම හොඳ විසඳුමක් කරන්න පුළුවන් නම් දැන් ඔබතුමන් කාර්මික තාක්ෂණික ආයතනයේ ශාක තාක්ෂණික අංශයේ පරිශන අධ්‍යක්ෂතුමන් බැයිද මේක යෝජනා කරන්න කියලා? යෝජනා ගොඩාක් කරා. ඇත්තටම මට මතකයි ඇත්තටම ඒවකට මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ සිටියේ අපේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා. එතුමා ඇත්තටම අපි ඇමරිකාවේ යම් ආයතනත් එක්ක සම්බන්ධ කරලා අපේ ඉන්න බන්දුල විජේරත්න මහත්මයාත් අපේ ආයතනයට ඇවිල්ලා අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඒක ඇත්තටම පාර්ලිමේන්තුවට හදන්න අපි මේ පේපර්ස් හදලා ඉන්නකොට එතුමාගේ කාර්යය අවසන් වුණා එතනින්. ඉතින් ඒක එතනින්ම ලොප් වුණා.
ඕකයි වුණේ. ඉතින් එක එක්කෙනා දැන් එක පැත්තට අදිනවා මේක. ඉතින් අදින එක නෙමෙයි මේ කරන්නේ මේක හරියට කෙරෙන් ඍජුව මේක ප්‍රතිපත්මේ තීරණයක් අරගෙන මේක හරියට කරොත් මේක හැබැයි يعني වැරදි පුද්ගලයෝ අතරපත් නොකර හරි විදිහට මේක කරොත් නියම නීත්‍යානුකූලව කරොත් මේක නිදානයක් තමයි. ගුණසේන මහත්තයා හරි. දැන් තියෙන කාලෙත් එක්ක මේ අවශ්‍යතාවයත් එක්ක හොඳම කාලේ මං හිතන්නේ මේක. ඔව් මේක ඇත්තටම මේ වගේ දේවල් තව බොහෝ තියෙනවා. මේක එකක් විතරයි. මේක එකක් විතරයි. අපිට පේන්න තියෙන එක විතරයි. නමුත් ඊට වඩා තව යන්න පුළුවන් අපිට. හොඳයි ධර්මදාස මහත්මයා අපි උත්සාහ කරමු මේ යලිත් මේ නැවතිච්ච තැනින් පටන් ගන්න මේ වැඩි. දැන් ඊට අමතරව මේ තවත් මේ දවස්වල කතා කරන බොහෝ දෑ අතර අපිට වෙලාව යන නිසා අපි ප්‍රධාන මාතෘකාවලටම එමු. මොකද ඔබට එතකොට ප්‍රශ්න කරන්න පුළුවන්. අපිව අපේ දුරකථන අංක දෙක මතක් කරන්න 0112682411 0112689428 මෙදිරියේ දුරකථන අංක දෙක. අපි මෙදිරියේ ඉන්නේ කාර්මික තාක්ෂණික ආයතනයේ ශාක තාක්ෂණික අංශයේ පර්යේෂණ අධ්‍යක්ෂතුමන් මහාචාර්ය ආර්.එම්. ධර්මදාස මහත්මයා. එතුමන්ගෙන් ඍජු ලෙස ප්‍රශ්න කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ධර්මදාස මහත්මයා මුරුංගා ගැන මේ දවස්වල වැඩිපුර කතා කරනවා. මුරුංගා අපනයනය කරන්න යොමු වෙච්ච කණ්ඩායම් ඉන්නවා. මුරුංගා වගාව ගැන කතා කරනවා. මුරුංගා අපිට උරුම භෝගයක්. හැබැයි කාලයක් අමතක වෙලා තිබුණා ආදෝ කියලා හිතෙනවා. යලිත් මතක් වෙලා තියෙනවා. මුරුංගා ගැන ටිකක් කතා කරලා මුරුංගා වල තිබෙන විශේෂත්වය මොකක්ද ධර්මදාස මහත්මයා? වෛද්‍ය විද්‍යාත්මකව පැත්තෙනුත් ඔබතුමන්ට ඇති අත්දැකීම් පියාගෙන ආපු හුරුවත් එක්ක. ඇත්තටම ඔබ මං ඉස්සරහම බලන්නම්. අපි ඇත්තටම ඉස්සර පිස්සු බල රෝගය බල්ලෝ කනවනේ. බල්ලෝ හපනවා. හැපුවට පස්සේ මොකද්ද සාමාන්‍ය ගමේ තියෙන අත් බෙහෙත? මුරුංගා පාවිච්චි කරනවා. ඔව්. අපි මුරුංගා කොළ ටිකක් හරි මුරුංගා පොතු කෑල්ලක් හරි අරගෙන ඔක හුණු ටිකක් එක්ක අපි ගන්නවා. ඒක අපේ පැවතිච්ච මේ ප්‍රැක්ටිස් එකක්. ඒකට අපිට මොකුත් කියන්න බෑ. හැබැයි ඒ ගත්තේ ඇයි? ඔය සුද්‍රජීවිය දැන් ඔය මොකක් හරි එකක් ඇතුළට ඒ යන ඒ සුද්‍රජීවිය මරන්නේ උක් ගත්තේ. ඒ කියන්නේ මේකෙට විසක් නැසීමේ හැකියාව තියෙනවා. ඉස්සර අපි කියන්නේ මුරුංගා ඇට දැන් අපි ඇෆ්‍රිකන් කන්ට්‍රීස් ගත්තොත් ඒ වගේ මුරුංගා ඇට තමයි දාලා වතුර අපි ප්‍රීන්සුල් කරන්නේ. අදටත් මුරුංගා ඇට දාලා වතුර පීට සදපුවා තියෙනවා. මොකද ඔය මුරුංගා වලට පුළුවන් ටොක්සින් එකක් නැත්නම් විසක් තියෙනවා. ඒ විස ඇද ගන්න. ඒ විස අල්ලා ගන්න. ඒ විස පිටට නොයා තියා ගන්න. ඒ සර්ෆේස් එකට පුළුවන් ඒ ටොක්සින් ටික රඳවලා තියා ගන්න. එතකොට ඒක පිටට යන්නේ නැහැ. හරි? නමුත් අපි ඒක ඕක බේසික් අපි ඒක බේසික් එක ගනිමු. ඒතර මුරුංගා ගැන කතා කරලා අතන මුරුංගා කියන්නේ ඊටාම හොඳ මේ අවස්ථාවට අනුව මම කතා කරන්නම්. මුරුංගා කියන්නේ ඊටාම හොඳ අපිට දේශීය වශයෙන් සහ අපනයන භෝග වශයෙන් ඊටාමත්ම වැදගත් වෙන දෙයක්. ලංකාවේ ගත්තොත් මම ඉස්සර කතා කර කෘෂි දේශගුණික කලාප 46යි. කෘෂි දේශගුණික කලාප 46 මෙන්න මේ ප්‍රදේශයේ මේක හැදෙන්නේ නැහැ කියලා කියන්න කාටවත් සාක්ෂි නැහැ. මේක හැම ප්‍රදේශයකම හැදෙනවා. මේක නිකන් කෝටු කෑල්ලක් ගැහුවත් හැදෙනවා. හැබැයි අපේ ගම්බදව ජනතාව හුරුවලා හිටියා මේ මුරුංගා කියන එක අපේ දේශීය ආහාර අපි ඉස්සෝ ටිකක් හදනවා නම් අපි දැල්ලෝ ටිකක් හදනවා නම් අපි මොනවා හරි විසයි කියලා හිතන දෙයක් හදනවා නම් නැත්නම් මොනවා හරි බැදුමක් හදනවා නම් අපි මුරුංගා කොළ ටිකක් මුරුංගා පොතු කෑල්ලක් අපි තැඹුම් හොද්ද ගන්නකෝ අපේ කියන්නේ අපේ පාරම්පරික වෙන තැඹුම් හොද්ද තැඹුම් හොද්දේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මුරුංගා කියන්නේ ඕනම ලෙඩකට අපි දෙනවා තැඹුම් හොද්ද. ඉතින් මේක ගත්තොත් මේකේ මුල් බෙහෙතට ගන්නවා මේකේ පොතු බෙහෙතට ගන්නවා මේකේ ඊට පස්සේ මුල් පොතු ඊට පස්සේ මේකේ මේ කරල් ගන්නවා ඊට පස්සේ කොළ ගන්නවා ඊට පස්සේ මේකේ මල් ගන්නවා. ඉතින් ඕක ඔහොම තියෙනකොට මේක ඇත්තටම මේක කිසි දෙයක් විසි කරන්නේ නැති තාමත්ම හොඳ ලංකාවේ හැම ප්‍රදේශයකම හැදෙන භෝගයක්. ඒ වගේම තමයි මම ලංකාවේ මුරුංගා ගැන මම පොඩි සංගායනයක් කරලා අපේ ආයතනෙ මම කරනවා. ඇත්තටම මුරුංගාවල ගොඩාක් ගුණාංග තියෙනවා. විශේෂයෙන්ම අපේ සාක පෝෂක. ඒ කියන්නේ අපි මිනිස්සුන්ට අවශ්‍ය පෝෂණය ගන්න ගොඩාක් දුරට අපි කියමු මැල් නියුට්‍රිෂන් නැත්නම් අපි මන්ද පෝෂණයේ තියෙන කට්ටියට එහෙම නැත්නම් අපි විටමින් ඌනතා තියෙන කට්ටියට එහෙම නැත්නම් වෙන ප්‍රෝටීන් ඌනතා තියෙන කට්ටිය මේ ගොඩකට මේකේ බෙහෙත් තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම පෝෂණ ආකාරයක්. හරි? මේකේ කුඩා ප්‍රමාණ ගතත් අපිට ඒක ගන්න පුළුවන්. හරි දැන් අපිට මුරුංගා තේ හදලා තිනවා මුරුංගා වලින් දැන් හැමේ රැලි වැටීම් වළක්වන්න පුළුවන් මේ වගේ ගොඩ දෙයකට දැන් මුරුංගා ක්‍රීම් වර්ග මුරුංගා පේස්ට් වර්ග ඊට පස්සේ මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන ඊට අමතරව මුරුංගා පිටි නැත්නම් මුරුංගා සාමාන්‍ය දැන් පිටි කරලා විකුණන එක තියෙනවා මේ වගේ ගොඩාක් නිෂ්පාදන වලට යන්න පුළුවන් මේකේ ඉතාමත්ම හොඳ ගුණාංග quality තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම හොඳට කරන්න පුළුවන්. හැබැයි අපි නොකරන දෙයක් තියෙනවා මෙතෙන්දී. මෙන්න මේක බලා ගන්න ඕනේ. ලංකාවේ මම කරපු සර්වේ එකෙන් මම දැක්කා මුරුංගා වර්ග 14ක් තියෙනවා. විශේෂයෙන් වීරි කලාපයේ තියෙන මුරුංගා වල ඉතාමත්ම හොඳ ප්‍රතිඔක්සීකාරක ගුණ ඊට පස්සේ මේකේ තියෙනවා ප්‍රෙවනොයිඩ් වර්ග ෆීනෝල් වර්ග සහ විශේෂයෙන් අපේ يعني රෝග සුව කිරීමේ ගුණ ගොඩක් වැඩි.
ඉතින් මෙන්න මේ ටික අපි තාම ටච් කරලා නැහැ. මම දන්නා තරමට ඇත්තටම දැනට මුරුංගා වාණිජ්‍ය වගා කරනවා නම් වගා කරන්නේ කීප දෙනයි. මේ කීප දෙනත් කරන්නේ ඉන්දියාවෙන් ගෙන ආපු පැල ටිකක් නැත්නම් ඇට ටිකක් මෙහෙ බීජ තවන් දාලා ඒක තුලින් ගෙන පැල තමයි තියෙන්නේ. නමුත් අපේ රටේ අපි ඉස්සර ඇත්තටම ඒ කාර්යයේ ඉඳලා අපේ රටේ වැටවලට අපි හිටුවේ මුරුංගා දනු. ඇටේ මුරුංගා. වැටේ මුරුංගා. හරි. ඉතින් ඒවා අපි හිටවලා ඒ එදා අපි ගත්ත අස්වැන්න අද ගන්නේ නැහැ. ඒකට මේ මුරුංගා කොළ පාවිච්චි නිසාම අපි මිටි මුරුංගා කියලා එකක් දැන් ඔය අපි ගෙන මේ ඉන්දියාවෙන් ගෙනම හිට වෙනවා. දැන් මිටි මුරුංගා එක ගත්තාට පස්සේ කොළ සඳහා විතරයි අපි පාවිච්චි කරන්නේ. නමුත් අපි ලංකාවේ ගත්තොත් මේ මුරුංගා කියන්නේ ප්‍රධාන ආහාරය. විශේෂයෙන් අපි දෙමළ ජනයා අතර නැතුවම බැරි ආහාරයක් වෙලා තියෙනවා මේක. හරි එයා හැම හොද්දටම හැම එයා කරියකටම එයාක පාවිච්චි කරනවා. අනිත් එක තමයි ඊට පස්සේ මුරුංගාවල මුරුංගාවල ඇටවල තියෙන ඉතාමත්ම විශිෂ්ට ගුණාංග වලින් හැබි තෙල් මේ තෙල් ගැන අපි තාම මොකුත් අපි ඇත්තටම කරන්නේ නැහැ. මොකද මේවා තමයි අපි ගන්න ඕනේ. මොකද අපි අපේ තියෙන මුරුංගා වර්ග 14 අරගෙන ඒ ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශ වලට උචිත මුරුංගා වර්ග ඒ ප්‍රදේශ වල වගා කරා නම් ඒකේ ගන්න පුළුවන් ඇටද මල්ද කොළද පොතුද මුල්ද කියන එක හරියට තීරණය කරා නම් අපිට ඒකේ තියෙන සියලුම ගුණාංග වලින් හැබි සියලුම ද්‍රව්‍ය අපිට අරන් හොඳ මාකට් එකක් හදන්න පුළුවන්. නමුත් අද ඒක අපි කරන්නේ නැහැ. ඒක කළ යුතුයි අපි. හරි අපි මුරුංගා කොරේ විතරක් අපි ඩිපෙන්ඩ් වෙන්න හොඳ නැහැ. අපි මුරුංගා ඇට වලින් මුරුංගා කරල් වලින් නැත්තම් මුරුංගා වල අර ඉවත දාන මේක ස්වභාවික තන්තු තියෙන එකක්. ඊට පස්සේ මේකේ පොතු වලින් මොනවද අපිට යන්න පුළුවන් නිෂ්පාදනය. මේවා තමයි අපි සංවර්ධනය කරුවේ. මේවා අපි දැන් යම් ප්‍රමාණවලට අපි ITI ආයතනයේ වශයෙන්ුත් අපි සෑහෙන දේවල් කරලා තියෙනවා. නමුත් ඒ වගේ යම් නිෂ්පාදන දැන්ට තියෙනවා. හරි නමුත් මේක තව අපිට යන්න පුළුවන්. දැන් මුරුංගා තෙල් තාම අපිට යන්න පුළුවන් පැත්තම. මොකද මම මේ ළඟදී ජැෆ්නා ගිහින් යනකොට මම දැක්කා මුරුංගා කල්ලා තියෙනවා අඩි 3ක් විතර දිගයි මුරුංගා කල්ලා. ඒක තියෙන ජැෆ්නා ඒරියාස් වල විතරයි. ඒ කියන්නේ ඒ උතුරු කරේ විතරයි. අනිත් පැත්තේ නෝක මිටි කොටයි කරල්. ඉතින් නමුත් කරල් ගාන වැඩි නමුත් මේ මිටි. ඉතින් මෙන්න මේ වගේ තියෙන විශේෂයෙන් මේ වගේ තියෙන ජීව රසායනික ගුණ ඊට පස්සේ මේ වගේ තියෙන සාග පෝෂණ සංඝටක මේවා එකිනෙකට වෙනස්. ඉතින් මේවා අපි අරගෙන විශ්ලේෂණය කරලා මේවා තුලින් නව නිෂ්පාදන ඇති කිරීම සහ ඒවා දේශීය සහ විදේශීය වෙළඳපොළට යැවීම තමයි අපි කළ යුත්තේ. හොඳයි ධර්මදාස් මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ 0112682411 අපේ මැදිරියේ දුරකථන අංක 2 කාර්මික තාක්ෂණික ආයතනයේ ශාක තාක්ෂණික අංශයේ පර්යේෂණ අධ්‍යක්ෂ මහාචාර්ය ආර්.එම්. ධර්මදාස් මහත්මයා. ධර්මදාස් මහත්මයා දැන් ඔබේ ආයතනයෙන් මොකක්ද මේ අය වෙනුවෙන් කරන්න කෙනෙක් වගා කරන්න කැමති නම් කෙනෙක් තාක්ෂණය හොයාගෙන එනවා නම් කොහොමද මේ මුරුංගා හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක දායකත්වය දෙන්නේ? ඔව් ඇත්තටම අපි ඇත්තම ව්‍යවස්ථාපිත මණ්ඩලය නැත්නම් අපි සංස්ථාවක් කියන්නේ අපි අර්ධ රාජ්‍ය ආයතනයක් කාර්මික තාක්ෂණික ආයතනය කියන්නේ. ඉතින් මේක තුලින් ඇත්තටම අපි ළඟට එන අපි ව්‍යවසායකට අපි ඩිස්කස් කරනවා මොකද්ද වෙන්න ඕනේ ඊළඟට කියලා. එයාගේ අවශ්‍යතා මොනවාද? එයාගේ තියෙන දැනට තියෙන රිසෝසස් මොනවාද? නැත්නම් එයාගේ සම්පත්, එයාගේ තියෙන හැකියාවන් සහ එයාට තියෙන මේ මොනවාද එයාට කරන්න පුළුවන් කියන එක අපි යත් එක්ක කතා කරනවා. කතා කරාට පස්සේ සියලුම අපි ඖෂධ පැලෑටි ගත්තොත් එහෙම නැත්නම් අපේ කුළුබඩු වර්ග ගත්තොත් එහෙම මේකේ කුළුබඩු බීජයේ වගා කිරීමේ ඉඳලා ඊට පස්සේ බීජයෙන් අගය එකතු කර නිෂ්පාදනයක් දක්වා යන්න අපේ ළඟ සියලුම දේවල් වලට අපේ ළඟ තියෙනවා දැනුම්. ඒ කියන්නේ අපිට ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඒ මට්ටමේ අපි ඉන්නවා. ඉතින් අපිට විශේෂයෙන් අපිට ඒ කියන්නේ අදාළ ජීව රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය කරන්න පුළුවන් මැෂින්ස් තියෙනවා. ඊට පස්සේ ඒවා නිස්සාරණය කරන්න පුළුවන් මැෂින්ස් තියෙනවා. ඊට අමතරව අපිට ඒ වගේ නිෂ්පාදන හදන්න පුළුවන් අපේ හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් මේ හැම දිනාටම එකතු වෙලා මේ ඕනම කෙනෙකුට අවශ්‍ය දෙයක් අපි නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය කියන්නේ ජනගත කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා කවුරු හරි පුද්ගලයෙකුට ඕන නම් ඖෂධ පැලෑටි ආශ්‍රිත නිෂ්පාදනයක් හදන්න හරි ඖෂධ පැලෑටි වගා කරන්න හරි ඖෂධ පැලෑටි පටකරෝපණය කරන්න හරි එහෙම නැත්නම් ඖෂධ පැලෑටි වලින් හදපු නිෂ්පාදනයේ ගුණාත්මය චෙක් කරන්න හරි එහෙම නැත්නම් ඒ ගුණාත්මය විදේශීය වෙළඳපොළට මොනවද අවශ්‍ය වෙන සංඝටක කියලා දැනගන්න හරි ඒවා යවනකොට විශ්ලේෂණ වාර්තා ලබා ගන්න හරි මේ සියලුම අංශ මේ අපේ ශාක තාක්ෂණ අංශය මගින් සිදු කරනවා. හොඳයි 0112682411 අපේ මැදිරියේ දුරකථන අංක 2 ඔබට වැඩි ඉඩක් වෙන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ කතා කරනවා අපිට. නමුත් අපේ මාතෘකාවට අදාළව ඔබේ ඇමතුම් ලැබෙනවා නම් ඔබව ඍජුව සම්බන්ධ කිරීමේ අවස්ථාවක් අපට උදා වෙනවා. තවත් ඇමතුමක් සඳහා අපිට ඉඩක් වෙන් කරන්නට පුළුවන්කම ලැබෙන. ශ්‍රේයාකාන්ති මහත්මිය රන්නේ සිට කතා කරන්නේ. ශ්‍රේයාකාන්ති මහත්මිය අයබෝන් කියන්න ඔබේ අවශ්‍යතාවය. ආයිබෝන් මහත්මයා මට දැනගන්න ඕන මඤ්ඤකු තම්බන වෙලාවට මේ මුරුංගා කොළ
දැම්මහම ඒකට විස නැසනවද ඒක අගුණයක් වෙනවද කියලා ඒකයි මේ ඔය වගා කටයුතු වලදී අඩු ආදායම් ලාභී අයට පොඩි channel එකක් ආධාර වශයෙන් එහෙම ලබා ගන්න පුළුවන්ද ඒක ගොඩක් ලොකු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් කියලා ඒකයි දැනගන්න ඕනේ. එතුමියගේ ගැටලු දෙකක් තියෙනවා. එක තමයි මඤ්ඤොක්ක තම්බ වෙනකොට මුරුංගා කොට දාන එක. දැන් මට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මඤ්ඤොක්කා රිපේ තියලා මඤ්ඤොක්කා ටික සෝදලා රිපේ තියලා ඊට පස්සේ ඒක තැම්බිලා ඒක අර උතුරන අවස්ථාවල අපි කියනවා අරින්න කියලා. ඒ අරින්න කිව්වට පස්සේ ඒකේ මොනවා හරි විසක් තියෙනවා අර හුමාරියත් එකේ පිටත් වෙලා යනවා. නැත්නම් ඒක අයින් වෙනවා. ඒකම කරොත් ඇති. නමුත් මුරුංගා කොට දැම්මා කියලා අඩුවක් වෙන්නේ නැහැ. ඒක රසත් වෙනවා. ඒකේ පෝෂණයකුත් වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට මුරුංගා කොට දාලා මඤ්ඤොක්කා කොට තම්බන්න පුළුවන්. මඤ්ඤොක්කා තම්බන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක පළවෙනි එක. අනිත් එක තමයි ඔබතුමිය අහන්නේ ග්‍රීන් හවුස් එකක්. නැත්නම් අපිට පොඩි ටනල් එකක්. ඒතකොට දැන් පොඩි ටනල් එකක් ඔබතුමිය ඉන්න ප්‍රදේශයේ කොහෙද කිව්වේ? ඔව්. ඔබතුමී ඉන්න ප්‍රදේශය මට හරියට කියනවා ඇත්තටම අපිට පොඩි ටනල් එකක් අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් නැත්නම් පොඩි ටනල් එක අපි භෝග වගා කරනවා නම් ඒක ආරක්ෂිත ගෘහයක් වෙයි කියන්නේ. ඒ කියන්නේ රෝග සහ පරිබෝධ වලින් තොරව වෙනත් සත්තුන්ගෙන් හානියක් නොවි ඊටාත්ම පාරිත්‍ත්වයට වගා කරන්න පුළුවන්. ඉතින් ඔබතුමියට තියෙන භෝග වර්ග වලට අනුව තමයි ඒක විශේෂයෙන් යන්නේ. අපිට මොකද අපිට පොඩි ටනල් එකක භෝග හදලා සාමාන්‍ය මිලට වෙනද පොඩ දෙන්න බෑ මහත්මයා. එතකොට අපි පොඩි ටනල් එක හදනවා නම් ඒ හා වටිනාකමක් ඒ භෝගෙට එන්න ඕනේ. මොකද ඔබ පොඩි ටනල් එක හදන්න වැය කරන මුදලට සමාන ආදායමක් ඔබට එන්න ඕනේ ඒකෙන්. විශේෂයෙන් අපි බෙල් පෙපර් වර්ග එහෙම නැත්නම් අපි ওই සලාද වර්ග ඒ වගේ දේවල් දැන්ට යනවා. ඊට අමතරව මිරිස් වර්ග යනවා. ඒවා යනවා. නමුත් ඒ වගේ ඔබට ලොකු අස්වැන්නක් ගන්න නැත්නම් ඒ වගේ ගොඩාක් වටිනාකමක් තියෙන අස්වැන්නක් ගන්න නම් ඔබතුමී පොඩි ටනලයක් කරන්න පුළුවන්. නමුත් දැනට මා දන්න තරමට එහෙම ආධාර දෙන ආයතන නැහැ. නමුත් ඉතින් අපි කොහොම හරි ඒ තාක්ෂණය ලබා ගන්නට ඔබට පුළුවන්. කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවත් ඒක දැනට කරනවා. ඊට අමතරව ඉතින් අපිට උනත් ඒක අපිට ඩිසයින් කරලා දෙන්න පුළුවන්. හොඳයි එතුමිය තව ඇහුවේ අපි නිවැරදි කරගනිමු අර මේ මඤ්ඤොක්ක තම්බන වෙලාවේ අවසානයේදී අනිවාර්යෙන්ම විවෘත කිරීම කළ යුතුයි. නැත්නම් වරුංගා කොළ යොදා විවෘත නොකර හිටියොත් ඒක ගැටලුවක් වෙනවා. හොඳයි 01126811 අපේ මැදිරියේ දුරකථන අංක 2 තවත් විනාඩි 20ක පමණ කාලයක් අපිට තිබෙනවා. ඔබේ අවශ්‍යතාවයට අපි ඔබට ආරාධනා කරනවා කතා කරන්න කියලා. දැන් අර මේ අගේ එකතු කරපු නිෂ්පාදනවලට ලෝක වෙළඳපොලේ වැඩි ඉඩක් තිබෙනවනේ ධර්මදාස මහත්මයා. අපේ පොල් තෙල් ටික පොල් ගෙඩි විදිහට නම් දැනට නම් අපි අපනෑනේ යම් සීමාවකට තියෙන්නේ පොල් අපනෑනේ හෝ වෙන වෙන දේවල් කරද්දි මේ අගේ එකතු කරපු නිෂ්පාදන සඳහා ඔබේ ආයතනයේ මැදිහත් වෙලා කරපු හඳුන්වා දීම් ගැන ටිකක් කියමු. ඇත්තටම මම නම් වශයෙන් මට ඇත්තටම කියන්නේ අපි දීපු මෙහෙම අපිට සාමාන්‍ය එහෙම අයිතියක් නැහැ. අපි යමක් ටෙක්නොලොජි එකක් දීලා එයා ගැන අපිට කියන්න බෑ. නමුත් අපි උදාහරණ වශයෙන් ගන්නකො ලංකාවේ අද බියුටි මාකට් එක 140ක් තියෙන නිෂ්පාදනයක් දැන්ට තියෙනවා. ඒක කාර්මික තාක්ෂණ ආයතනයේ මෑතකදීම කියන්නේ දැන් අවුරුදු 3-5කට කලින් දීප එකක්. හරි. ඒක අද චන්දනා ලේපි කියලා. ඒක අද බියුටි මාකට් එකේ 40ක් විතර තියෙනවා. හරි අපිට හැමතුමක් තිබුණා අපි තව කතා කරමු. මාතර සිට කතා කරන ඔබට අවස්ථාව. ඔව්. මෙහෙමයි දැන් හරිචන්ද්‍ර මහත්මයා. ඔබතුමා මම අඳුරනවා හරිචන්ද්‍ර මහත්මයා මෙහෙම කරමු. අපිට ඔබේ හඬ යලි යලිත් ඇහෙනවා. ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරලා කතා කළොත් ඔබට ඉඩක් දෙන්නට පුළුවන්. නැත්නම් ඔබේ හඬ අපිට ප්‍රශ්නයක් වෙනවා. අපි කියන එකත් ඔබට යලිත් ඇහෙනවා. ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරන්න අපිට දුරකථන මාර්ගයෙන් ඔබව අහන්නට පුළුවන්. ඔබත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. දැන් කියමු හරිචන්ද්‍ර මහත්මයා. ඔව් දැන් මම කොස් නිෂ්පාදකයෙක් ඒ කියන්නේ මේ ඒකට අර පහුගිය දවස්වල මම කොස් හැදුවා. ඒකේ මේ ආව සත්තු වගේ. ඒ සත් මේ ඒක දැන් මොකද කරන්නේ? ඒක මේව කරගන්න මම රට යවන්න ආවපු ටිකක් ආපහු රිටර්න් වෙලත් ආවා. ඔව් ධර්මදාස මහත්මයා හරිචන්ද්‍ර මහත්මයා දුරකථනයේ ඉන්න ධර්මදාස මහත්මයා. හරි. ඇත්තටම ඔබතුමා ඔය කතා කරන්නේ අපි ඇත්තට මගේ සෙක්ෂන් එක සාක තාක්ෂණාංශය. මුත් ඔබතුමා කතා කරන්නේ ආහාර තාක්ෂණාංශයට අදාළ ප්‍රශ්නයක්. ඉතින් ආහාර තාක්ෂණාංශයේ සාමාන්‍ය කොස් විජලනය කිරීම සහ කොස් කියන්නේ කොස් විජලනය පිළිබඳව ඒ කට්ටිය සම්පූර්ණම පාඨමාලාවක් දීලා ඒ කට්ටිය සම්පූර්ණ ඒවා විශ්ලේෂණ වාර්තා පවා ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබට වෙලා තියෙන්නේ ඔබේ ඒ කියන්නේ ඔබ
විජලනය කරපු මේ කොස්වල ඇත්තටම මොයිස්චර් කන්ටෙන්ට් එක එහෙම නැත්නම් අපි කියමු තෙතමන ප්‍රමාණය ටිකක් වැඩිපුර ඇති. ඒකයි සත්තු වෙන්නේ. හොඳටම ඔක ඩ්‍රයි වුණා නම් නැත්නම් හොඳටම වියර වුණා නම් ඔතෙන්ට එන්න බෑ. ඉතින් මං කියන්නේ ඇත්තටම ඔබතුමාට පුළුවන් අපේ ආහාර තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂතුමාට එතන ඇමතුමක් දීලා ඔබතුමාට ඒ මොකද්ද ගැටලුව කොහොමද ඒක විසඳාගන්නේ කියලා ඔබතුමාට කතා කරලා ඒ දේ කරන්න පුළුවන්. අපිට ඒ සඳහා යම් පෙළඹවීමක් කරන්න මාර්ගයක් සකස් කරලා දෙන්න පුළුවන් වේවි. ඔව් අපේ සාමාන්‍ය ටෙලිෆෝන් අංකේ තියෙනවා. ඒ ටෙලිෆෝන් අංකයට කතා කරලා ඔබට පුළුවන් ආහාර තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂක නිවිල් යමුණුගොඩ මහත්තයාට කතා කරන්න. හරි අපි වැඩසටහන අවසානයේදී අංක කියමු. දැන් මතකයේ තියෙනවද දැනුත් කියන්න පුළුවන්. හොඳයි අපි වැඩසටහන අවසානයේදී මතක් කරමු අපි හරිස්චන්ද්‍ර මහත්මයාට ආරාධනා කරනවා ලියා ගන්න කොලයක් පෑනක් එහෙම ළඟ තියා ගන්නට කියලා. අර විජලනය කිරීම සහ මේ අගය එකතු කරපු නිෂ්පාදන ආරම්භ කිරීම පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ඔබේ අත්දැකීම් පිළිබඳව ධර්මදාස මහත්මයා සඳහන් කරමින් හිටියා විවිධ ආයතන වලට ලබා දුන්නු දායකත්වයන් පිළිබඳව. අපි ගැන ටිකක් කතා කරමු. ඔව් ඇත්තටම අපි අපේ ආයතනයේ වශයෙන් මේ වගේ ඇත්තටම අද ලංකාවේ තියෙන නොයෙකුත් විශේෂයෙන් ඔය බාම් වර්ග ඊට පස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන ඊට පස්සේ යම් ආහාර නිෂ්පාදන යම් ඒ කියන්නේ ඔය සබන් වර්ග ඊට මතන් ටූත් පේස්ට් වර්ග මේ වගේ ගොඩාක් නිෂ්පාදන අපේ සාක තාක්ෂණ අංශයේ විසින්ම දැන් ජනගත කරලා ඒවා අද මාකට් එකේ තියෙන නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම මහගොඩ දේවල් තියෙනවා. ඊට අමතරව අපි යම්කිසි නිෂ්පාදනයක් අපි ආවොත් එහෙම අපි ඒක දැන් වෙළඳ පොළට අවශ්‍ය ආකාරයට ඔබට සමහරට ඔබ හදන්නේ අපි යමු එක අපි මේට ගොඩ කාලයකට මං ඉඳින් ඒක දැන් හොඳ සක්සස් ස්ටෝරියක් වෙලා තියෙනවා. එක ආයතනයක අපේ මහත්තයෙක් ඇවිල්ලා අපිට ඇහුවා මෙහිමයි මම හදන්නේ දත් බෙහෙත් නෙවෙයි දත් කුඩු ටිකක්. මට මේකෙන් මේකේ මිල කරලා මට බෑ මේක ලාභයක් ලබන්න. මට මේක ටූත් පේස්ට් එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් අපි එතුමාට ඒ උපදෙස් දීලා ටූත් පේස්ට් එක හදලා ඉතින් අපි එතුමාට ඒක ලබා දුන්නා. ඉතාමත්ම ඒ කාලේ ඉතාමත්ම රීසනබල් මිලකට ලබා දුන්නා. ඉතින් එතුමා ඇත්තටම අද වෙනකොට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම දත් බෙහෙත් වෙළඳ ව්‍යාපාරිකයෙක්. ගොඩාක් ලොකු ප්‍රසිද්ධයෙක්. හරි. ඉතින් ඒ වගේ තමයි ඔබගේ යම්කිසි එක්ක ඔබ ආරම්භ කරමු නිෂ්පාදනයක් එහෙම නැත්නම් ඔබ යම්කිසි හිතේ තියෙන දෙයක් ඕනම දෙයක් අපි ළඟට අරන් එන්න අපිට ඒක පුරුවන් ඔබතුමාගේ අවශ්‍ය පරිදි ඒ අදාළ මාකට් සෙග්මන්ට් එකට අවශ්‍ය විශ්ලේෂණ වාර්තා සහ ඒ තත්ත්ව සහතික ඒ සියලුම දේවල් දීලා ඔබතුමාට එතෙන්ට රෙඩි කරවන්න අපිට පුළුවන්. ඔබ හදන්නේ ආයුර්වේද නිෂ්පාදනයක් න අපිට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒ අවශ්‍ය කරන සියලුම විශ්ලේෂණ වාර්තා අපිට ලබා දෙන්න පුළුවන්. එතෙන්ට අවශ්‍ය විදිහට ඒක සකස් කරන්න පුළුවන්. ඒ මෙහෙම කරලා ඔබට එතෙන්ට යෑමේ සම්පූර්ණ මාර්ගය අප ආයතනයේ විශේෂයෙන් අපේ සාගත තාක්ෂණ අංශය මගින් අපි සිද්ධ කරනවා. මම හිතන්නේ මේ ශ්‍රාවක ඔබට වඩා වැදගත් ඔබ සුළු ව්‍යාපාරිකයෙක් වෙන්නට පුළුවන්. එතනම් මධ්‍යම ව්‍යාපාරිකයෙක් වන්නට පුළුවන්. ඔබ නිෂ්පාදනයක් සිදු කරන කුඩා ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායිකාවක් වන්නට පුළුවන්. කොහොම නමුත් ඔබට ශක්තිය සපයන්නට මේ ආයතනයේ කාර්මික තාක්ෂණික ආයතනයේ සූදානම් වෙන්න සිටින්නේ රාජ්‍ය අනුබද්ධ ආයතනයක් විදිහට ඔබට සේවය ලබා ගන්නට පුළුවන්. විජිත මහත්මයා ගම්පහින් අයබෝන්. මම මේ කතා කරේ මට අවශ්‍යයි මේ සාකසරට අනුරු කරලා මේ මధుර දංකරයක් නිෂ්පාදනය කරනකොට තාක්ෂණය ලබා ගන්න පුළුවන්ද? ඔව් අපි මතක් ධර්මදාස මහත්මයා අපේ ගම්පහිතවතත් දුරකථනයේ ඉන්න දුරකථන යන්ත්‍රය සහ ගුවන්විදුලි යන්ත්‍රය දෙක ඉතාම ළඟ නම් තියෙන්නේ. ගුවන්විදුලි යන්ත්‍රය හඬ අඩු කළේ නැත්නම් ඔබට අපි යම් ප්‍රමාදයක් සහිතව යලි යලිත් ඇහෙනවා. හැමෝටම කියන්නේ අපිට කතා කරද්දී ගුවන්විදුලි යන්ත්‍රය හඬ අඩු කරන්න මතක තියාගන්න. ඔව් ධර්මදාස් මහත්මයා. ඔව් ඇත්තටම එතුමාගේ තියෙන ප්‍රශ්නේ තමයි එතුමාට සාක ද්‍රව්‍ය අඩංගු කරලා මඳුරු කොයිලයක් හදාගන්න. ඒකනේ මෙයාගේ නිෂ්පාදනය. ඇත්තටම මහත්මයා ඇත්තටම මේ දේ කරන්න පුළුවන්. හැබැයි මම ප්‍රායෝගිකව දකිනවා මෙන්න මේ අපි මඳුරු කොයිල් හැදුවම මඳුරු කොයිල් එක පිච්චෙනවානේ. මඳුරු කොයිල් එක ඔබතුමා පුච්චන්න ඕනේ. පුච්චනකොට ඒ මඳුරු කොයිල් එක පුච්චනකොට ඒකේ තියෙන අර අපිට අවශ්‍ය සංඝටක පිච්චීමෙන් තමයි අර සුවඳ එන්නේ. සමහරට ඒකේ දුමේ යම්කිසි සැරගතියකුත් තියෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා ඔබ ඔය අඩංගු කරන ඔබ ඔය අඩංගු කරන සාක ද්‍රව්‍ය විශේෂයෙන් සගන්ධ තෙල් සහිත සාකයක් නම් එතකොට ඔබතුමාට තව පැත්තක් උතන හිතන්න තියෙනවා. අපිට සගන්ධ තෙල් රාශිය දැන් ඔබතුමා දන්නවා අපිට පුළුවන් නම් අර පොඩි අපි දැන් අර ප්ලග් එකකට ගහන පොඩි මේකක් තියෙන ගැජට් එකක්. අන්න ඒවා එකක් හදා ගන්න පුළුවන් නම් ලික්විඩ් එකක් හදලා ඒ කියන්නේ අපි
දියර මේ වශයෙන් ඔබගේ ඕක මේ හදලා වාෂ්ප සීරිසන් ඕක වලින් හදලා. එහෙමනම් ඒක ගොඩාක් ප්‍රතිඵලදායක වෙයි. නමුත් ඔය දේ අපිට කරන්න පුළුවන්. ඔබතුමා කැමති නම් ඒක ඔබතුමාගේ ඉල්ලීම සාගත තාක්ෂණාංශයට යොමු කරොත් අපිට පුළුවන් ඒකට අවශ්‍ය දේවල් සකසලා දෙන්න ඔබට. ඒ සඳහා යම් ප්‍රවිෂ්ටයක් සකස් කරගන්න ඕනම් කතා කරන්න පුළුවන් ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. හරි අපි එහෙමනම් මේ දුරකථන අංක ටිකත් ඔබට මතක් කරන්නම් මේ වෙලාවේදීම අර ශාක ආහාර සම්බන්ධයෙන් ආහාර තාක්ෂණික ආයතනය පිළිබඳව කතා කරලා ආහාර තාක්ෂණය පිළිබඳව තොරතුරු හොයා බලද්දී මේ දුරකථන අංකය ඔබ සඳහන් කරගන්න. කලින් කතා කරපු අපේ හිතවතාට 0112 79යි 73යි 02 0112 79යි 73යි 02 ඊළඟට මේ ශාක සම්බන්ධයෙන් දැන් කතා කරපු අපේ ගම්පහ හිතවතා ඒත් ඒ දුරකථන අංකයෙන්ම කතා කරන්නත් පුළුවන්. නැතිනම් ඔබට තවත් දුරකථන අංකයක් කියන්න 0111 23යි 79යි 808 0112 23යි 79යි 808 මේ ඇමතුම් වලට ගත්තට පස්සේ ධර්මදාස මහත්මයා මොකක්ද කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය කිව්වම අදාළතැනට යොමු වෙනවා. අදාළතැනට යොමු කරනවා. ඒ කියන්නේ එයාගේ අවශ්‍යතාවය කිව්වන් පස්සේ ඒ රිසෙප්ෂන් එකේ ඉන්න කට්ටිය දන්නවා කාටද කතා කරන්න ඕනේ කියලා. ඒ කට්ටිය කියයි. නැත්තම් අපේ නම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඊමේල් ලිපිනකුත් තියෙනවා. mbd.iti.lk mbd@iti.lk mbd@iti.lk වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීමෙනුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හොයා ගන්නට පුළුවන්. www.iti.lk එක ලේසි www.iti.lk මේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීමෙන් තවත් බොහෝ දෑ හොයා ගන්නට පුළුවන්. ධර්මදාස මහත්මයා අපිට මේ විනාඩි 10ක පමණ කාලයක් තියෙන්නේ. තවත් කෙනෙක් ඉන්නවා. ඔව් හිඟුරක්ගොඩ සනත් මහත්මයා ඉබාන. මේ මහත්තයා මමයි කතා කරන්නේ හිඟුරක්ගොඩ සාලත්. මේ අපේ දැන් මේ තල් තියෙනවනේ තල්. මේ තල් හැදෙන කාට ඉදිරිය වැටෙනවා අපරාධ විශාල ප්‍රමාණයක්. ඒක අරගෙන ඒ තල් වලින් බීමක් හරි ගස්සලා අපිට රට යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් පුළුවන් නම් ඒක හොයලා බලලා අපිට කියනවා නම් ලොකු දෙයක්. ඔව් ඇත්තටම මහත්තයා ඔබ හිඟුරක්ගොඩ දැන් ඇත්තටම තල් වලින් දැනටත් තල් සංවර්ධන මණ්ඩලය මගින් මේ වගේ ව්‍යාපෘති කරනවා. ඒ කට්ටිය බීමකුත් හදනවා. ඔබට ITI ආයතනයෙන් මේ සේවය ලබා ගන්න ඕන නම් ඇත්තටම අපේ ආහාර තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂතුමාට ඔබට ලියන්න පුළුවන් නම් නැත්නම් කතා කරන්න පුළුවන් නම් ඔබට මේකට ඒ කට්ටිය ඒ අදාළ තාක්ෂණයේ දාලා ඒක බීමක් හදලා ඔබතුමාට සකස් කරලා දෙයි. ඒ කියන්නේ විශේෂයෙන් ගුණාත්මක යුද්ධයක් හදා ගන්න පුළුවන් වෙයි. ඔබතුමා එතෙන්ට කතා කරොත් හොඳයි. හොඳයි. ධර්මදාස මහත්මයා අපි කතා කරමින් ඉන්නේ මේ ඔබේ ආයතනයෙන් කරන විවිධ වූ සංවර්ධනාත්මක දේවල් පිළිබඳව. දැන් අර අපේ ලංකාවේ කෙසෙල් පිළිබඳව ඔබතුමන් අපි පූර්වයෙන් කතා කරන මොහොතේදී මතක් කරන්නට යෙදුණා. කෙසෙල් වර්ග බොහොමයක් තිබෙනවා. ලංකාවට ඒක බොහොම ශාස්ත්‍රීයයි. අපි අසල්වැස ඉන්දියාව පැත්තෙන් ගනිද්දී එහෙම වර්ග ගොඩක් නැහැ. නමුත් අපිට විවිධ ප්‍රභේදයන් සහිතව කෙසෙල් වර්ග තිබෙනවා. කෙසෙල් ගහනුත් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. අපි තාමත් එතෙන්ට ගිහිල්ලා නැහැ කියලාත් මට හිතෙනවා. ඇත්තටම මම මෑතකදී ඉන්දියාවේ විසිට් එකක් ගියා. මම එතෙන් දැක්ක ඇත්තටම කෙසෙල් ගහයි අපිට වඩා ගොඩාක් ඒකට ප්‍රයෝජන ගන්නවා. ඒක හරි. මොකද ඒකට කෙසෙල් තන්තු. හරි? කෙසෙල් අල. කෙසෙල් ඊට පස්සේ ගහේ බඩේ. ඊට අමතරව කෙසෙල් කොළ විශේෂයෙන් කෙසෙල් කොළ පුදුම විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ කෙසෙල් කොළ වලින් භාජන හදලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් අපි ගන්නේ ප්ලාස්ටික් භාජන කරනවා කරන්නේ පිඟානක් කියමු කෝප්පයක් කියමු මේ සියලුම දේවල් කෙසෙල් ගහෙන් හදන්න පුළුවන්. ඒ වගේ කෙසෙල් ගහ ආශ්‍රිත වැලියු එඩිෂන් යන ගොඩාක් නැතාගේ කිතුන නිසා ගොඩාක් තියෙනවා. මම කියන ලංකාවේ කෙසෙල් ගැන කතා කරනකොට ලංකාවේ ඇත්තටම කෙසෙල් වර්ග තියෙනවා. මම හිතන්නේ අපි ගත්තොත් එහෙම කෘෂි දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද වර්ග 28ක් විතර තියෙනවා. මේ 28 ගත්තොත් මේ 28 තියෙන 7ක් විතර තියෙන 28න් 7ක් විතර තියෙන එළවලු සඳහා ගන්න ඒවා. අනිත් කොටස් තියෙන්නේ පළතුරු සඳහා ගන්න ඒවා. ඉතින් මේ ටික ගත්තොත් එහෙම මේ වගේ තියෙන ගුණාත්මයන්. ඒතර මේ වගේ තියෙන ගුණාත්මයන් එකිනෙකට වෙනස්. ඒ කියන්නේ අපි ගත්තොත් විශේෂයෙන් අපේ ආයුර්වේදයට අනුව නැත්නම් අපේ දේශීය වෙදකමට අනුව ගත්තොත් දේශීය වෙදකමේ නොයෙකුත් අංශ වලට විශේෂයෙන් මේ වාජීකරණය සඳහා කොටසක් හොඳයි, තව කොටසක් heart attack සඳහා හොඳයි, තව කොටසක් high blood pressure සඳහා හොඳයි. මේ වගේ විවිධ වූ දේවල් වලට අපිට කෙසෙල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා. දැන් මම එක වෙද මහත්තයෙකුට මම කතා කරන ගාලා එයා පරිශනාත්මකව heart rate නැත්නම් අපේ heart patient වලට මේ treat කරන පුද්ගලයෙක්. එතුමා මට කියනවා මම පාවිච්චි කරන්නේ අහවල් කෙසෙල් වර්ගයේ පිටි. මේ පිටියක දුන්නාන් පස්සේ මේක සනීප වෙනවා. ඒක හරි. පස්සේ අපි චෙක් කරලා බලුවා ඒක හරි. එතුමා කියන කතන්දරේ හරි. දැන් අපිට ඇත්තටම කෙසෙල් පිටි ආසිත නිසා දැන් කෙසෙල් පිටි අපි ගන්නෙම නැහැනේ.
කෙසෙල් පිටි වලින් අපිට නොයෙකුත් නිෂ්පාදන හදන්න පුළුවන්. කෙසෙල් එළි වලින් නොයෙකුත් නිෂ්පාදන හදන්න පුළුවන්. විශේෂයෙන් කෙසෙල් අපි කාලා දාන පොත්ත පවා අද හොඳ ෆර්ටිලයිසර් නැත්නම් හොඳ පොහොරමේ ගුණයක් තියෙනවා. විශේෂයෙන් පොටෑසියම් හා ෆොස්ෆරස් ඉතාමත්ම වැඩි යගේ තියෙන කෙසෙල් එළි. කෙසෙල් ගෙඩියේ ඒකට වඩා තව ගොඩක් දේවල් තියෙනවා. කෙසෙල් එළි හදන්න පුළුවන් නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලංකාවට ලොකු හැකියාවක් තියෙනවා. ඒ කෙසෙල් වර්ග වල තියෙන මොකක්වත් ඕනේ නැහැ. පළවෙනි දේ මේක කරන්න අපිට පුළුවන් නම් කෙසෙල් වල තියෙන ගුණාත්මය විශ්ලේෂණය කරලා ඒ පෝෂණ අගය විශ්ලේෂණය කර පළතුරක් වශයෙන් අපි කියමු රත් කෙහෙල් අපි දානවා. රත් කෙහෙල් මාකට් එකට දානවා. රත් කෙහෙල් එකේ මෙච්චර විටමින් තියෙනවා, මෙච්චර khනිජ ලවණ තියෙනවා, මෙච්චර පෝෂණ යාගයක් තියෙනවා, මෙච්චර ගුණයක් තියෙනවා කියලා මේ ටික කොරේකුත් එක්ක ඔබ දැම්මොත් ඔබට අනිත් තියෙන කෙසෙල් වර්ග රත් කෙහෙල්ට ලොකු මිලක් එනවා. මේක ෆොරින කෙනෙක් නැත්නම් මේක විදේශිකයෙක් දැක්කොත් මේක මීට වඩා ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔබ ජපානයේ ගියොත් ජපානයේ බතරාරයක් දැක්කොත් බතරාරයේ තියෙන පෝෂණ සංයුතිය තියෙනවා. නමුත් අපේ මෙච්චර වටිනාවක අපි තාම පෝෂණ සංයුතිය දාලා නැහැ. එහෙම ඔබට කරන්න පුළුවන් නම් ඔය කෙසෙල් වර්ග ටික එක එක දාලා ඒ වර්ග ටිකට පළවෙනි දේ තමයි ඕකේ තියෙන පෝෂණ වැලියු ටික ලේබල් කරන්න ඕනේ. දෙවෙනි දේ තමයි ඒකේ තියෙන ගුණාංග ටික දාන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේකෙන් අපිට නොයෙකුත් වැලියු දැන් අපි කෙසෙල් ගෙඩිය විතරයි කන්නේ. නමුත් කෙසෙල් ගත්තට පස්සේ මේ කෙසෙල් ගෙඩියෙන් නොයෙකුත් නිෂ්පාදන හදන්න පුළුවන්. අද කෙසෙල් රසට ගොඩක් කැමති කට්ටිය ඉන්නවා. මේ රස මේකෙන් අපිට නිස්සාරණය කරපුවා මේකේ ෆ්ලේවර්ස් නැත්නම් මේකේ තියෙන රසකාරක, මේකේ තියෙන සුවඳකාරක, එහෙම නැත්නම් මේකේ තියෙන ගුණාංග මේ ඔක්කොම අද නිස්සාරණය කිරීමේ තාක්ෂණ තියෙනවා ලංකාවේ. ඉතින් මේවා නිස්සාරණය කළා මේවා ආශ්‍රිතව අපිට පුළුවන් නිෂ්පාදනය සංවර්ධනය කරන්න කෙසෙල් රස ටොපියක්. කෙසෙල් රස වෙන යම් දෙයක් මේ වගේ දේවල් අපිට යන්න පුළුවන්. ගාල්ලේ රේණුකා මහත්මිය ඉන්නවා ටික වෙලාවක සෙට දුරකථනයේ ඔබතුමීට අවස්ථාව. මේ කුරුඳු මේ වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මේ කුරුඳු බීම එහෙම හදනවා. මේ ආහාර නිෂ්පාදනයක් කරගන්නේ කොහොමද කියලා දැනගන්න තමයි කතා කරේ. මේ සම්බන්ධයෙන් රේණුකා මහත්මිය ඇත්තටම කුරුඳු පැරම ITI එකේ විශේෂයෙන් අපි සාගත තාක්ෂණ අංශය තමයි ඉස්සෙල්ලාම කුරුඳු විශ්ලේෂණ කුරුඳු තෙල් නිස්සාරණය කිරීමේ තාක්ෂණය පවා ගමට අරන් ගියේ. ඒක ඉතාම ලොකු ඉතිහාසයක් තියෙන. දැන් අවුරුදු 55ක විතර ලොකු ඉතිහාසයක් තියෙන. ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඔය සගන්ධ තෙල් නිස්සාරණය කරන කුරුඳු වලින්. කුරුඳු කොළ වලින් සහ කුරුඳු පොතු වලින්. ඒක අපි තමයි ඇත්තටම මූලික වෙන කරලා තියෙන ඒ කාර්යය ඉදලා. ඉතින් අද වෙනකොට ඇත්තටම කුරුඳු වලින් අපි කරන්න ඕන ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඔබතුමියට පුළුවන් ITI ආයතනයේ නැත්නම් අපේ සෙක්ෂන් එකට කතා කරලා එහෙම නැත්නම් ඔබතුමියට රියුමකින් එවලා ඔබතුමියට අවශ්‍ය නිෂ්පාදනය මොකද්ද? අගේ එකතු වෙන නිෂ්පාදනයක්ද කරන්න ඕනේ නැත්නම් එක්ස්පෝර්ට් මාකට් එකට යන විශ්ලේෂණ වාර්තාද ලබා ගන්න පුළුවන් නේ නැත්නම් ඔබතුමියගේ අදහස් තියෙනවා මම කරන්නේ මෙන්න මේ නිෂ්පාදනය කියලා. ඒ ඕනම දෙයක් ඔබතුමියට ඕනම වෙලාවක අපේ ඉන්න ඔෆිසර්ස්ලා ගොඩක් ඉන්නවා මේ කුරුඳු වැඩ කරන. ඉතින් ඔබතුමියට ඕනම අවස්ථාවක අපේ සාගත තාක්ෂණ අංශයේ ඇමතීමෙන් හෝ එතනට රිවීමෙන් ඔබට මේ සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. හරි 01126411 අපේ දුරකථන අංක 2 ගුණවිට උපාලි මහත්මයා අයබෝවන්. මම දැන් දුරකථනයේ විසන්දි වුණා. බොහෝ දෙනෙක් අවදියෙන් ඉන්නේ මොනවා හෝ කරන්නට කල්පනා කරනවා. හැබැයි මේ කල්පනා කිරීමත් එක්ක ඔබේ ආයතනය මං හිතන්නේ සෑහෙන දේවල් ටිකක් කරනවනේ. නමුත් ඒක මේ අපේ ජනතාව දන්නේ සීමිත ප්‍රමාණයක්. දන්නා ඉන්නවා. ඒ අය හොඳට වැඩ අරගෙනත් තියෙනවා. හැබැයි තවත් බොහෝ පිරිසකට ඒ අවස්ථාව උදා කර දිය යුතුයි. ජාතික ගුවන්විදුලියේ ජාතික මෙහෙවරත් අපි කරන්නේ. ඒකයි ඔබතුමන් ඇතුළු කණ්ඩායමට අපි ආරාධනා කළෙත්. කලින් වතාවේ අපි ආචාර්ය නෙවිල් අමුණුගොඩ මහත්මයා අපි ගෙන්වා ගත්තා. කාර්මික තාක්ෂණික ආයතනයේ නියෝජනය කරලා ඔබේ සමස්ත වපසරිය පිළිබඳව කතා කරන්නට. දැන් මේ අපි ඉන්නේ ටිකක් අමුතු තැනකනේ රටක් විදිහට. ඉදිරිය පිළිබඳව යම් අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා ආර්ථිකය ගැන කතා කරද්දී. මේක තත්ත්වය වෙනස් කරගන්න ඔබ හිතනවද අපි මේ නව නිෂ්පාදන මේ ක්ෂේත්‍ර ඉටු කරන්නට පුළුවන් කියලා ප්‍රධාන දායකත්වයක්? අනිවාර්යයෙන්ම ලෝකයේ දියුණු වෙච්ච හැම රටක්ම අපි ගත්තොත් එහෙම නව නිපියුම් නැති රටක් අදටත් ඒ තියෙන දුප්පත්කම. හරි හැම රටක්ම ගන්න විශේෂයෙන් කාර්මිකරණය වෙච්ච රටවල් එතෙන්ට ගිහිලා තියෙන්නේ කොහොමද? අපේ කතාවක් තියෙනවා ලෝ අලුත් දෑ නොතරන ජාතිය ලෝ නොනගී කියලා. නොනගී. හැබැයි කතාවට විතරයි අපි කතාවට විතරයි අපි කියන්නේ. නමුත් ඇත්තටම අපිට අපේ ඇත්තටම ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මේ මොලේ කියන්නේ මොලේ වැඩ කරන ප්‍රමාණය ඉතාම වැඩි. ඉතින් ඒ දේ අපිට පාවිච්චි කරලා අපේ තියෙන විශේෂයෙන් අපි දෙන්න ඕනේ අපේ තියෙන අමුද්‍රව්‍ය මොනවාද? ඒ අමුද්‍රව්‍ය ගැන නිසි අවබෝධයක් දීලා ඒ කට්ටිය හරියට ට්‍රේන් කරලා ඉස්සරහට දැම්මනම් අපිට ඇත්තටම අපේ නව නිපියුම් ගොඩාක් කරන්න පුළුවන්. උදාහරණ වශයෙන් මම ඔය කරපු බස්කා නැත්තම් ඔය පළතුරු මැස්සා මේ මර්ධනය කිරීමේ උගුර මේක ගත්තොත් මේක ලොකු වියදමක්. කියන්නේ බොහොම චූටි වියදමෙන් ලොකු මාජින් එකක් ඇතුව නිෂ්පාදනය ගන්න පුළුවන්. දැන් කෙරෙනවද?
දැනට ඇත්තට මේක අපි කම්පැනි එකට බාර දුන්නා CIC කියලා. නමුත් ඒ කට්ටිය තමයි දැන් බිස්නස් කරන්නේ. මොකද අපි කරන්නේ පර්යේෂණ පැත්ත. නමුත් ඒ කට්ටිය තමයි මේ පැත්ත කරන්නේ. නමුත් ඒක ඊට වඩා දුර යන්න පුළුවන් අපිට. ඒක විතරක් නෙවෙයි. තව මීට අමතරව දැන් ওই විජිරණය කරලා දාන ඒවා ওই බාම් වර්ග නිෂ්පාදනය එහෙම නැත්නම් ඔය ඉන්ටර්නැෂනල් පිළිගත් විදිය දැන් අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා මම කියවනේ දැන් අපේ තේ වර්ග විතරක් ගන්නකො. දැන් තේ වර්ග ආශ්‍රිත වෙන රටවල තියෙනවා බියර් තියෙනවා ඇරක් හදලා තියෙනවා ඊට අමතරව වාජීකරණ විදියට හදලා තියෙනවා මේ වගේ ගුණ උත් හදලා තියෙනවා. නැත්නම් ටොෆි හදලා තියෙනවා රුසින්ජස් මේ සියලුම දේවල් අපි හැම අපිට ගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ ITI සහ අනිකුත් අපේ පර්යේෂණ ආයතන එකතු කරලා අපිට පුළුවන් නම් පොඩි view එකක් හදලා මේක තුලට මේ තියෙන අපේ එක්ස්පර්ට්ලාගේ knowledge එක දාලා යම් නිෂ්පාදන හැදුවොත් අනිවාර්යෙන් විදේශ වෙනකොට අපිට යන්න පුළුවන්. අනිවාර්යෙන් මේක පුළුවන් කරන්න. ඒක බැරි නෑ. ගුණවිට උපාලි මහත්මයා දැන් කියන්න ඔබේ අදහස. උපාලි මහත්මයා කතා කරන්න ආයිබන්. මහත්මයා මම කතා කරේ මේ කළුතර දිස්ත්‍රික්කයෙන්. මේ ඊයේ මම ගුවන් සංස්ථාවට තනක් ඇහුවා මේ කුරුඳු මේ කළුතර දිස්ත්‍රික්කේ වැවෙන්නේ නැද්ද කියන එක දැනගන්නත් ඕන. අපිට මේ තෙල් හිඳින්න ක්‍රමේ දැනගන්නත් ඕන. මට ඇත්තටම කළුතර දිස්ත්‍රික්කයේ කුරුඳු නැද්ද? කියන්නේ මූද අයින්ට වෙන්න නැතුව ඇති. නමුත් උඩට ඇති. නැති වෙන්න බෑ. තියෙනවා. හරි. කළුතර දිස්ත්‍රික්කේ නමුත් මේක හැම දිස්ත්‍රික්කෙම හැදලා. විශේෂයෙන් ගාල්ල කියන්නේ කළුතර අල්ලපු දිස්ත්‍රික්කයේ. ඌරගස්මන් හන්දිය කියන්නේ ඉතින් එහා. ඉතින් ඒ හින්දා ඔය හරිය තමයි හොඳටම කුරුඳු තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ කුරුඳු හැදෙන්නේ නැහැ කියන එක මට කියන්න බෑ. නමුත් හැදෙනවා කුරුඳු. ඒ ගුණාත්මක කුරුඳු ඔබට හදන්න පුළුවන්. ඔබ හැදුවොත්. දැන් ඇත්තටම කුරුඳු පර්යේෂණ ආයතන මගින් දැනට නිෂ්පාදනය කරලා තියෙන අලුත් වර්ග දෙකකුත් ශ්‍රී විජය සහ ශ්‍රී ගැමුණු කියලා. ඔබට ඒ කුරුඳු පර්යේෂණ ආයතන ඔබ ඉන්නේ කළුතර. නමුත් ඔබට පුළුවන් නම් කුරුඳු පර්යේෂණ ආයතනට ගිහිල්ලා මොකද ඒ කට්ටිය වගාව සඳහා සීරුම් පහසුකම් සපයනවා. ඒකට ඔබට පුළුවන් නම් ගිහිල්ලා පළල් පිටියේ තියෙන කමුරු පිටියේ කුරුඳු පර්යේෂණ ආයතනට එහෙම නැත්නම් සුළු අපනයන් බෝධි දෙපාර්තමේන්තුවෙන් අහන්න පුළුවන්. එහෙම අහලා ඔබට ලබා ගන්න පුළුවන් නම් ඒ වගා කිරීම වලද ඔබට පුළුවන්. විශේෂයෙන් කුරුඳු නිස්සාරණය කිරීම නැත්නම් තෙල් නිස්සාරණය කිරීම පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ අදාළ සියලුම අංග අපිට සපයා දෙන්න පුළුවන් කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂයෙන් අපේ සාගත තාක්ෂණ අංශයට. ඔබතුමා ඕනම වෙලාවක ඇවිල්ලා අපිට කතා කරන්න. ඊට පස්සේ ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි මේ දේ කරලා දෙන්න. හොඳයි. අද අපි ජනරාවෙන් සාකච්ඡා කළේ කාර්මික තාක්ෂණික ආයතනයේ ශාක තාක්ෂණික අංශයේ කාර්යභාරයත් එක්ක ඔබ වැදගත් වන ඔබට ඉතා වැදගත් වන මාතෘකා කිහිපයක් පිළිබඳව පර්යේෂණ අධ්‍යක්ෂතුන් මහාචාර්ය ආර්.එම්. ධර්මදාස මහත්මයා අපි අර ලිපිනේ සඳහන් කරමුද ඔබේ ආයතනයේට ලිපියකින් තොරතුරු යොමු කරනවා නම් ධර්මදාස මහත්මයා? ඔව් ඇත්තටම ඔබට යම්කිසි කියන්නේ ප්‍රශ්නයක් නැත්නම් ගැටලුවක් නැත්නම් විමසීමක් කරන්න තියෙනවා නම් ඔබතුමාට ඔබට ලියන්න පුළුවන් අධ්‍යක්ෂක කාර්මික තාක්ෂණික ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශය අංක 503 A හල්බරාව ගාඩන් තලාහේන මාළඹේ. අපෝ තවක් කියමු. අධ්‍යක්ෂක කාර්මික තාක්ෂණික ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන අංශය අංක 503 A හල්බරාව ගාඩන් නැත්නම් හල්බරාව උද්‍යානය තලාහේන මාළඹේ. ඊමේල් එකක් එවන්න පුළුවන් නම් අපිට එවන්න පුළුවන් SDD S අකුරයි D අකුරු 2යි _ 1 HTS H අකුරයි T අකුරයි S අකුරයි @iti.lk SDD _ HTS @iti.lk ඊට අමතරව ඔබට දුරකථන මගින් සම්බන්ධ වෙන්න පුළුවන් 0112 79යි 73යි 02 0112යි 79යි 73යි 02. හොඳයි බොහොම ස්තුතියි. අද අපේ කාර්මික තාක්ෂණික ආයතනයේ ශාක තාක්ෂණික අංශයේ පර්යේෂණ අධ්‍යක්ෂතුමන් මහාචාර්ය ආර්.එම්. ධර්මදාස මහත්මයාට මෙදිරියට ආරාධනා කළේ මේ පවතින තත්ත්වයත් එක්ක අපේ ආර්ථිකයට රටේ ආර්ථිකයට ඍජු ලෙස සම්බන්ධ වීමේ ඇති හැකියාව පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අද අපේ කණ්ඩායම නාද තුලනය රජීව නානායක්කාර නව මාධ්‍ය සජීවීකරණය ජගත් නවරත්න කැලණි විශ්වවිද්‍යාලයේ ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිප පොලකුත් අපිත් සමග හිටියා සාකච්ඡාවේදී. අදත් ජනරාවේ නිෂ්පාදනයේ ප්‍රියන්තනී ගමගේ හම්පත් මම බද්‍රජිත් සෞම්‍ය. එළවෙන සතියේ අපි යලිත් මුණ ගැහෙමු. ඔබට සුබ සතියක් ආයිබෝන්. ජනමන පුබුදන ජන හද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත